Right. Good morning, Putala Hamotama. Sir. Good morning, sir. Good morning, sir. Like, Good morning, sir. my grade 10 English class. I want dialas English mandir sadare piliganno. Hari, ena Putala vettika api ආරම්භ කරමු. Let's start our work. So, today we are going to discuss the writing part. අදන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ writing part එක. ඒ කියන්නේ O level exam එකේදී ලකුණු 35ක් විතර ගන්න පුළුවන් කොටසක් වෙන මේ writing part එක ලියන කොටස paper එකේ. දැන් paper එකේ ලියන කොටස කියන්නේ නම් ප්‍රශ්නෙකට උත්තර ලියනවා. නමුත් විශේෂයෙන්ම ලියන්න තියෙන දේවල් ටික තියෙනවානේ. letter writing, essay writing, notes, notices, graph analysis ඒ වගේ අර ලකුණු 35ක් O level paper එකේ ගන්න පුළුවන් writing part එකයි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මේ writing part එකේ සර් ඔයත් එක්ක කතා කරන්නේ මේ දවස්වල letter writing කියන මාතෘකාව. අනිවාර්යෙන්ම ඔයා දන්නවා O level exam එකේ term test වලත් වාර විභාග වලත් letter writing එකක් එනවනේ අනිවාර්යෙන්. ලියුමක් ඉංග්‍රීසියෙන් නිවැරදිව ලියා ගන්න. ඉතින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ ලකුණු 35ක් ගන්න පුළුවන් O level paper එකේ letter writing කියන කොටස. ලකුණු 10ක් හම්බ වෙන කොටස. ඒ තමයි ලියුම් ලිවීම, ලිපි ලිවීම. right. පුතාලට මම පැහැදිලිව කියලා දීලා තියෙනවා letter writing වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්නවා. We are going to discuss two kinds of letters. letter writing වර්ග දෙකක් අපි සාකච්ඡා කරනවා. මොනවද? මට කියන්න කවුරුරේ මයික් ඔන් කරලා මොනවද letter writing වර්ග දෙක? Formal, informal. Formal letters. Yes. Formal, informal. Formal letters and informal letters, right? ඔයා දන්නවා formal letters and informal letters අපි සාකච්ඡා කරන්නේ. formal letters කියලා කියන්නේ පුතේ රාජකාරී ලිපි කියලා මම ඔයාලට කිව්වා පාඩම ආරම්භයේම. informal letters කියලා කියන්නේ පෞද්ගලික ලිපි වලට. ඒකට අපි සාමාන්‍යයෙන් යාළුවෙක්ට එහෙම නැත්නම් නෑදෑ කෙනෙක්ට වගේ ලියනවා නම් informal letter එකක් තමයි ලියන්නේ. අපි informal letters කියන මාතෘකාව සාකච්ඡා කරන්න පටන් ගත්තා. මේ යටතේ සර් ඔයත් එක්ක සාකච්ඡා කරා informal letter එක කොහොමද format එක එන්නේ? ආකෘතිය මොකක්ද? ඒ වගේම informal letter එකක් අපි කොහොමද start කරන්නේ? informal letter එක අපි කොහොමද අපි අරමුණු ප්‍රකාශ කරන්නේ? ඒ වගේම සතුට කොහොමද ප්‍රකාශ කරන්නේ? දුක කොහොමද ප්‍රකාශ කරන්නේ? ඒ වගේම අවසන් කරන්නේ කොහොමද? හරි. ඔයාලට ලස්සනට මම පටන් ගන්න විදිය කියලා දුන්නා. how are you වෙනුවට අහන්න පුළුවන් තවත් ආකාර කියලා දුන්නා. හරි. ඉතින් ඒ වගේ informal letter එක ආරම්භය ගන්න විදිය අවසාන කර විදිය හරි පිළිවෙලට සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ගිය සතියේ informal letter එකක් අපි සාකච්ඡා කරා. එයාට මතක ඇති. හරි. අපි එක informal letter එකක් සාකච්ඡා කරා. ඒ තමයි අර මේ මොකක්ද මාතෘකාව අර අපි සාකච්ඡා කරපු informal letter එක මොකද්ද මම ඔයත් එක්ක 10 වසර පන්ති නේද? alright. exam එකෙන් පස්සේ යාළුවට ඔයාලා ගෙදර එන්න කියලා. මතකයිනේ? හරි මං කියනවා ඇහෙනවද? අපේ ගෙවල් පැත්තට වහින හොඳටම. Yes, sir. ඇහෙනවද? Yes, sir. Loud and ඇහෙනවද? කැඩි කැඩි ඇහෙනවා, sir. කැඩි කැඩි ඇහෙනවා, sir. ටිකක් ඇහෙනවා අඩුයි. එහෙම අවුලක් නැහැ සර් හොඳට ඇහෙනවා. හොඳට ඇහෙනවා සර්. හරි. මේ අහගන්නකො. වර්ණ පැත්තට වහිනවද වර්ණ පැත්තට? නෑ සර්. නෑ, sir. හරි. एक मैसेज देता सर निकन दूर ඉඳන් කතා කරනවා වගේ කියලා. ඇත්තටම දුර තමයි ඉන්නේ සර්. හරි. මේ නමුත් අද මේ දුක දැන් මේ වහින්න පටන් ගත්තා. මේ ක්ලාස් එක පටන් ගත්ත ගාම හරියට වහින්න පටන් ගත්තා. හරි අහගන්නකො. මේ කෙසේ හෝ පුතාලා ඒතකොට ඉන්ෆෝමල් ලෙටර්ස් වල අපි එක ලෙටර් එකක් සම්පූර්ණයෙන්ම ලිව්වා. එක්සෑම් එකෙන් පස්සේ යාළුවට ඔයාලා ඒක ගෙදරට එන්න කියලා අපි ලෙටර් එකක් ලිව්වා. ඒක ඔයත් මට ලියලා එව්වා. මම වාක්‍ය වගේක් ලියලා ඒක අපි ට්‍රාන්ස්ලේට් උත් කරා. ඒ වගේම ගිය සතියේ මම දුන්නා දෙවෙනි ලෙටර් එක.
ये सතියේ දෙවෙනි ලෙටර් එක අපි ආරම්භ කරා. ඒ කියන්නේ ඔයාගේ හොඳම යාළුවේ ස්මෝක් කරන්න පටන් අරගෙන. හරි? දුම්බීමට ඇබ්බැහි වෙලා ඉන්නවා. එයාට ලියුමක් ලියන්න කියලා මම ඔයාට ඒ ප්‍රශ්නෙත් දුන්නා. ඒ වගේම WhatsApp group එකට ඊට අදාළ භාවිතා කළ හැකි වචන වගේකුත් මම එව්වා. වචන වගේකුත් එව්වා. ඔයාලට මතකද සමහරු මට ලියලා තිබ්බා. ඒ වගේම තමයි ඊයේ හවස මේ දෙවෙනි ලෙටර් එකට අදාළ වාක්‍ය ටික sentences වගේක්. ඒ කියන්නේ මම හදපු sentences වගේක් WhatsApp group එකට දාලා තිබ්බා. දැක්කද ඒක? ඒක දැක්කද ඔයාලා? yes sir ඔව්. හරි. ඉතින් දැන් අපි ඒ වාක්‍ය ටික translate කරන්න ඕනේ. ඔයා මට තනියම ලියලා එවලා තිබ්බා. හරි. ඔයා මට තනියම ලියලා එවලා තිබ්බ වාක්‍ය වගේක්. ඒ වගේම තමයි දැන් මම ඊයේ WhatsApp group එකට දාලා තිබ්බා තවත් වාක්‍ය කීපයක් මේ දෙවෙනි ලෙටර් එකට අදාළව. ඒක මම ඔයාට පොතේ ලියා ගන්නත් කියලා මම දාලා තිබ්බා. ඉඩ තියලා ඉංග්‍රීසි වලින් ලියන්න සිංහලෙන් ඔයාට පොතේ ලියා ගන්න කියලා මම දීලා තිබ්බා. හරි? ඉතින් මේ වාක්‍ය ටික ඔයා පොතේ ලියලා තියෙන්න ඕනේ. දෙවෙනි ඉන්ෆෝමල් ලෙටර් එකට අදාළව. ඒක අපි ට්‍රාන්ස්ලේට් කරනවා. ඒක ඉංග්‍රීසි වලට අපි ට්‍රාන්ස්ලේට් කරනවා. පුළුවන් නම් ඔයා ඒක තනියම ට්‍රාන්ස්ලේට් කරන්න try කරන්න. අද සර් ක්ලාස් එකේදී මුලින්ම මේ ලෙටර් රයිටින් එක මම අර ඒකු සිංහල වාක්‍ය ටික ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න නෙමෙයි ගන්නෙ. අද පුතාලත් එක්ක මම මෙන්න මේ මාතෘකාව පටන් ගන්නවා. formal letters. හරි? informal letter එකක් තව ලියන්න තියෙනවා. තව letters කිහිපයක් ලියනවා අපි. past papers වල තියෙන තවත් letters අරගෙනත් ලියනවා. හරි? නමුත් අපි අද මුලින්ම මෙන්න මේ formal letters රාජකාරී ලිපියක් ලියන format එක මොකක්ද? formal letter එක අපි ආරම්භය කොහොමද ගන්න? අපේ අරමුණ කොහොමද ප්‍රකාශ කරන්නේ? දුක කොහොමද ප්‍රකාශ කරන්නේ? සතුට කොහොමද ප්‍රකාශ කරන්නේ? කොහොමද formal letter එකක් අවසන් කරන්නේ? ඔන්න ඔය කාරණා ටික මම පැහැදිලිව උගන්වනවා. ඊට පස්සේ වෙලාව තිබ්බොත් අපි දෙවෙනියට ලියන්න තියෙන informal letter එකේ වාක්‍ය ටික ලියන්න ගමු. පැහැදිලිද වැඩපිළිවෙල අද? Can you understand what I said? පැහැදිලිද? Yes sir. yes sir yes sir Today at first we are going to discuss formal letters. අද මුලින්ම අපි formal letters කියන මාතෘකාව සාකච්ඡා කරමු. informal letters වලට අර මේ දෙවෙනි එක අවශ්‍ය නම් ලියන්න ඉඩ තියාගන්න. සමහරට මම පිටු 15ක් තමයි වෙන් කරගන්නේ කිව්වේ. දැන් මේ පිටු 15 ඉවර වෙලත් ඇති. කමක් නැහැ වෙන කොයි හරි ලියන්න ගන්න. හරි? වෙන කොයි හරි ඔය පොතෙන් බෙදාගත්ත අනිත් කොටසක හරි කමක් නැහැ. formal letters කියලා ලියන්න පටන් ගමු අපි. මේ ගැනත් අපි සාකච්ඡා කරමු. right. උදාහරණ එහෙනම් අද ලියා ගන්න මාතෘකාව write down the topic formal letters. රාජකාරී ලිපි ලිවීම සම්බන්ධවයි සාකච්ඡා කරන්න යන්නේ. ලියා ගන්න මාතෘකාව formal letters. හරියටම කියලා දෙනවා මේක. අද 11 වසරේ පන්තියලත් මේකමයි මම ඉගෙනුවේ. 10 වසරේ ඉන්න ඔයාලට දැම්මම උගන්වනවා. අය 11 වසරෙන් වෙනම උගන්වන්නේ නැහැ. 11 වසරෙන් කෙලින්ම papers ටික 11 වසරේ මම වැඩ ටික දෙසැම්බර් පටන් ගන්නවා. ජනවාරි දම් පාස් papers ලියන්න පටන් ගන්නවා. හරි? 10 වසරේ නම් ආපු අයට අය නැවත මේවා ඉගෙනීමක් නෑ. වෙනම 11 වසරේදී අලුතින් එන ළමයින්ට වෙනම පන්තියක් පටන් ගන්නවා මුලින් ඉඳන් උගන්වන්න. හරි? මුලින් ඉඳලා උගන්වන්න. නමුත් මේ ක්ලාස් එකේ නැවත උගන්වන්නේ 11 වසරේ නෝට් එකත් එක්කම දැම්මම උගන්වගෙන යනවා. පැහැදිලිනේ? right. පුතා ලියා ගන්න මාතෘකාව ග්‍රැමර් පොතේ නෙමෙයි informal letters ගැන ලියාගෙන ආපු ඒ නවත්තපු තැන තියෙනනේ නෝට් එක. writing part එක. එතන මෙහා පැත්තේ දිනේ දාලා පටන් ගන්නද? formal letters. formal letters. formal letters. right. The formal letters කියලා කියන්නේ මොනවද? What is the single රාජකාරී ලිපි රාජකාරී the single meaning රාජකාරී ලිපි. රාජකාරී ලිපි. Now we have learned how to write down an informal letter. පෞද්ගලික ලිපියක් කියන්න ඉගෙන ගත්තා. මේවා ග්‍රැමර් පොතේ එහෙම ලියන්න එපා. right? ග්‍රැමර් පොතේ එහෙම ලියන්න එපා. writing part එකේ ලියන්න. වෙනම පොතක් ගන්නකෝ writing වල. formal letters රාජකාරී ලිපි. right. උදාහරණයක් මුලින්ම කියන්න අපි සාමාන්‍යයෙන් කාටද රාජකාරී ලිපි ලියන්නේ? To whom can we write down formal letters? principal managers
Director. යාළුවෙක්ට ලියන්න කිව්වොත් එහෙම ඉන්ෆෝමල් ඔයා ලියන්න. ඔයාගේ නෑදෑ කෙනෙක්ට පිටරට ඉන්න යාළුවෙක්ට හරි ඉන්ෆෝමල් letter. එහෙමනම් අපි we can write down formal letters to principal. ස්කෝලේ විදුහල්පතිතුමාට ලියන්න කියනවා. manager, ආයතනයක මැනේජර් කෙනෙක්ට සරසවි බුක් ෂොප් එකේ මැනේජර්ට ලියන්න කියනවා ලියුමක්. පොත් වගේක් ඉස්කෝලේ ලයිබ්‍රරි එකට ඕන කරලා තියෙනවා. ආ ලියන්න ඕනේ. Director. director, ඔව් ආයතනයක අධ්‍යක්ෂක කෙනෙක්ට ඩිරෙක්ටර් කෙනෙක්ට අධ්‍යක්ෂක කෙනෙක්ට ලියනවා ලියුම. එතකොට අපි ලියන්නේ ෆෝමල් ලෙටර් එක. මතක තියාගන්න මෙන්න මේ වගේ තවත් ඉතින් තවත් අපිට ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. හරි? මේ වගේ තනතුරක් දරන පුද්ගලයෙක්ට අතන මතක තියාගන්න. තනතුරක් දරන පුද්ගලයෙක්ට ලෙටර් එකක් ලියනවා නම් ඒක අනිවාර්යෙන්ම මොකක්ද? ෆෝමල් ලෙටර් එකක් වෙනවා. අතන මතක තියාගන්න. අනතුරක් දරන පුද්ගලයෙක්ට ලියන ලියුමක් අපි කියනවා ෆෝමල් ලෙටර් එකක් කියලා. තව මේවට කියන්න පුළුවන් අපිට official letters කියලා. We can call formal letters as official letters, right? Office කියන වචنين හැදෙන්නේ official letters කියලා කියනවා. ඒක මතක තියාගන්න. සරලවම කිව්වොත් අනතුරක් දරන පුද්ගලයෙක්ට ලියන ලිපියක් formal letter එකක් කියලා හඳුනා ගන්න පුළුවන්. right? එතකොට පුතේ මේ formal letters අපි ලියද්දී අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද අපි formal letter එකක් ආරම්භ කරන්නේ. ඒ වගේම ආකෘතිය මොකක්ද මුලින්? ආකෘතිය. ආරම්භය කොහොමද ගන්න? අවසානය කොහොමද ගන්න? අපිට ආරම්භය ගන්න බෑනේ අර informal letters වල වගේ. ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ලියන්න කියනවා ලියුමක්. එයාට how are you? Hope you are well. I think I didn't write you a long time. මට ලියන්න බැරුණා ගොඩක් කාලෙකින් ඔයාට. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මට ඔයාව අමතක වෙන්නේ නැති කියලා. But it doesn't indicate that I have forgotten you. ඔහොම ලියන්න පුළුවන්. හරි ප්‍රින්සිපල්ට ලියද්දී how many children do you have now? I think more than 3 children you have now. මම හිතුවා දැන් ළමයි 3 දෙනෙක්ටත් වඩා ඇති කියලා. ඉස්සර දෙන්නයිනේ හිටියේ. ඒවා ලියනවද ප්‍රින්සිපල්ට ලියන්න? ඒ කතන්දර මුකුත් බෑ. හරි. ඒවා මුකුත් ලියන්න බෑ. මේක කිලිම ඔෆිෂියල් මට්ටමේ ලියන්න ඕන රාජකාරී ලියුමක් ලියන්න. රයිට්. ඒ නිසා අපි සාකච්ඡා කරන්න ඕනේ කොහොමද ස්ටාර්ට් එක ගන්න? කොහොමද අවසන් කරන්නේ? ඔයා ඉන්ෆෝමල් ලෙටර් එක නම් අවසන් කරා shall close it from love to amma and rest at home කියලා. අම්මා ඇතුළු පවුලේ සම ආදරයෙන් මතක් කර සිටින්න. ප්‍රින්සිපල්ට ඒවා ලියනවා. අම්මා ඇතුළු පවුලේ සම ආදරයෙන් මතක් කරනවා. හරි වයිෆ් ඇතුළු පවුලේ සම ඒවා කතන්දර එහෙම ලියන්නේ නැහැ. හරි. සරසයි බුක් ෂොප් එකේ මැනේජර් ලියද්දි ලියුමක්. හරි. වයිෆ් ඇතුළු පවුලේ සම ආදරයෙන් මතක් කර සිටින්න. හරි මේ මිනිස්සු වලයි මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. හරි. එහෙම ලියන්න බෑ. ඒකට අවසන් කරන විදිහක් තියෙනවා. ආරම්භ කරන විදිහක් තියෙනවා. right. ඒ දේවල් සාකච්ඡා කරන්න. right. ඔයා ලියාගත්ත formal letters කියලා මාතෘකාව. ඊට පස්සේ මෙන්න මෙහෙම ලියාගන්න. තවත් විශේෂ දෙයක් තියෙනවා අර ඒ ලියුම තුළ ලියන ඒවා ගැන කතා කරන්න කලින් විශේෂයෙන් මතක තියාගත යුතු කරුණු වගේක් තියෙනවා. පුතාට ඒ ටික සර් මුලින්ම පැහැදිලිව දෙන්න. formal letters රාජකාරී ලිපි කියලා ඔයා ලියාගත්තා. එතන යටින් මෙන්න මෙහෙම ලියාගන්න. formal letter එකක් ලියන විට formal letter එකක් ලියන විට when we write down a formal letter කියන එක formal letter එකක් ලියන විට formal letter එකක් ලියන විට විශේෂයෙන් පහත කරුණු මතක තබා ගන්න. formal letter එකක් ලියන විට විශේෂයෙන් පහත කරුණු මතක තබා ගන්න. අනිවාර්යයෙන්ම වැදගත්ම වෙන දේවල් ටිකක් සර් මුලින්ම කියලා දෙන්න. formal letter එකක් ලියන විට විශේෂයෙන් පහත කරුණු මතක තබා ගන්න. right. බලමු ඒ මොනවද කියලා. I can give you them one by one. මයිකින් එක කියලා දෙන්නම්. තලා formal ලියන්නේ ගමන් ඔයා මේ කරුණු ටික මතක තියා ගන්න ඕනේ. හරි. You should remember these things. Very important. The first one is write down the first one. Avoid spelling and grammar mistakes. Avoid spelling and grammar mistakes. Avoid
spelling and grammar mistakes. Write down. The first one is spelling and grammar mistakes. හරියට grammar කියලා ලියන්න GRAMMAR තවත් සමහරු ER ලියන්න grammar කියලා. Avoid spelling and grammar mistakes. Okay, avoid කියලා කියන්නේ මගහරින්න කියනවා. Spelling and grammar mistakes ව්‍යාකරණ වල කරන වැරදි සහ වචන වල අකුරු වල කරන වැරදි අන්න ඒවා මගහරින්න කියලායි කියන්නේ. වචන ලියා ගන්න ව්‍යාකරණ වැරදි සහ අකුරු වචන වල අකුරු වල කරනු ලබන වැරදි මගහරින්න. ව්‍යාකරණ වැරදි සහ වචනයක අකුරු ලියන විට කරන වැරදි මගහරින්න. ඒවා කරන්න එපා කියලායි කියන්නේ. ඒවා බලනවා O level exam එකේ ඉංග්‍රීසි පේපර් එක වගේ බලන කෙනා. හරි ව්‍යාකරණ වැරදි සහ වචනයක අකුරු වල කරනු ලබන වැරදි මගහරින්න. වචනයක් හරියට ස්පෙල් කරන්න හරියට ලියන්න ඕන. දැන් grammar mistakes දැන් ඔයා හිතන්නේ ඉස්කෝලේ prize giving එකට ඉස්කෝලේ prize giving එකට වෙනත් ඉස්කෝලේක principal කෙනෙක්ට chief guest වශයෙන් එන්න කියනවා. ප්‍රධාන ආරාධිත මුත්තා වශයෙන්. ඔයාලගේ ඉස්කෝලේ prize giving එකට වෙන ඉස්කෝලේක principal කෙනෙක්ට chief guest වශයෙන් එන්න කියනවා. ඔයා ලියනවා dear principal කියලා salutation එක මෙන්න මෙහෙම. හරිද? ආමන්ත්‍රණය ලියනවා සමහරු principal කියලා මෙහෙම. හරිද principal කියලා ලියලා තියෙනවා. Is this correct? සමහරු මෙහෙම principal කියලා ලියනවා. Is this correct or wrong? Is this correct or wrong? wrong wrong කොහමද වෙන්න ඕන? PLE කියන්න බෑ. PAL principal කියලා. ඔන්න වැරද්දක් කරලා තිබ්බොත් එහෙනම් හරි spelling mistakes බෑ ඒ වගේ. ඒ වගේම සමහරු past future tense වලින් කියන්න තියෙන එක past tense වලින් කියනවා. හරි prize giving එක ඉස්කෝලේ තියෙනවා අගෝස්තු මාසේ 10 වෙනිදා. හරි ඕක ලියනවා past tense කියලා. හරි past verb එකක් දාලා grammar mistake එකක්. කියවන කෙනාට හිතා ගන්න බෑ. හරි අන්න ඒ වගේ you can't make spelling and grammar mistakes. හරි spelling වැරදිවත් grammar mistakes වත් කරන්න එපා. right දෙවෙනි දේ දෙවෙනි වැදගත්ම දේ තවත් පුතා formal letter එකක් ලියද්දි හොඳට මතක තියාගන්න short forms should not be used. මේ 11 අවසරේ note එකත් එක්කමයි දෙන්නේ හරියටම ඉගෙන ගන්න. Short forms should not be used. Short forms should not be used. මොකක්ද ඒ කියන්නේ? Short forms කෙටි යෙදුම් භාවිතා කළ නොහැක. Short forms should not be used. උදාලා කෙටි යෙදුම් භාවිතා කළ නොහැක කියන එකයි මේකේ අදහස. සිංහල මෙන්න එකත් අවශ්‍ය නම් ලියා ගන්න. කෙටි යෙදුම් භාවිතා කළ නොහැක. Short forms should not be used. Right. What do we mean by short forms? Short forms කියලා කියන්නේ මොකක්ද? සමහර වෙලාවට අපි ලියද්දි අපි මෙන්න මෙහෙම ලියනවා. He isn't කියලා ලියනවා. ඔයාට formal letter එකක් ලියද්දි he isn't කියලා මෙන්න මේ short form එක මෙහෙම ලියන්න බෑ. Short forms cannot be used. You should write down he is not කියලාම ලියන්න ඕන. මෙහෙමම ලියන්න ඕන. මේ වගේ short form බෑ. I haven't කියලා වාක්‍යයක ලියන්න බෑ formal letter එක. haven't කියලා short කරන්න බෑ. You should write down කොහොමද ලියන්න ඕනේ? I have not කියලාම ලියන්න ඕනේ. I have not. They don't කියලා ලියන්න බෑ. They don't කියලා ලියන්න බෑ වාක්‍යයක් ඔයාට. They don't වෙනුවට ලියන්න ඕනේ කොහොමද? කියන්න මට. They do not they do not they do not. එහෙනම් හොඳට මතක තියාගන්න පුතා formal letter එකක් ලියද්දී you can't make spelling and grammar mistakes as well as short forms should not be used. මේ වගේ කෙටි යෙදුම් භාවිතා කරන්න බෑ.
අනිවාර්යෙන් ඒකේ long form එකම ලියන්න. හැබැයි ඒක ඔයාට වාසි. ඇයි? isn't කියදී එක වචනයයි is not කියදී තවත් වචනයක් එකතු වෙලා. වචන එතකොට is not කියදී වචන දෙකක් වෙලා. වචන ගාන වැඩි කරගන්න. right. ලියා ගන්න. short form should not be used කියලා. ඔන්න මේ උදාහරණත් ලියා ගන්න දෙකක් විතර. උදාහරණ දෙකක් විතර ලියා ගන්න. Short forms should not be used. You can't say he isn't, it should be he is not. I haven't can be I have not. පැහැදිලිව මේ මුල ඉඳලා හරියටම formal letter එකක් ලියන්නයි කියලා දෙන්නේ. Formal letter කිව්ව ගාම මේ කරුණු ටික ඔළුවට එන්න ඕනේ මතක් වෙන්න. Right. Have you all finished writing? ලියාගෙන ඉවරයිද? Yes, sir. Yes, sir. Yes, sir. Yes, sir. අවධ්‍යයක් කියන්නම්. ඊළඟදී when you write down a formal letter, formal letter එකක් ලියන විට the third one write down unnecessary information. Unnecessary information should not be included. Unnecessary information should not be included. Unnecessary information should not be included. right පුතේ මොනවද unnecessary information කියලා කියන්නේ necessary කියන එකේ opposite word එක තමයි මේ unnecessary අනවශ්‍ය තොරතුරු. අනවශ්‍ය තොරතුරු. understand unnecessary information means අනවශ්‍ය තොරතුරු unnecessary information should not be used කියලා කියන්නේ අනවශ්‍ය තොරතුරු ඇතුළත් කළ නොහැකි include කියන්නේ ඇතුළත් කරනවානේ අනවශ්‍ය තොරතුරු ඇතුළත් කළ නොහැක ඔයාට මොනවා සම්බන්ධවද ලියන්න තියෙන්නේ ඒ කාරණාව ගැන පමණයි ලියන්න ඕනේ you should write down to the point කියලා අපි ඒකට කියනවා right you can't write down unnecessary information අනවශ්‍ය විස්තර කිසිම දෙයක් ලියන්න බෑ හරි ලියන්න දෙන කාරණාව තියෙනවනේ ඒ ගැන පමණයි සඳහන් කරන්න ඕනේ ටිකක් අවාසිදායකයි ඔයාට ඒක වචන ගාන බැලන්ස් කරන්න වෙනවා අර ලියන්න කියන කාරණාව ගැන විතරක්ම කියන්න informal letters වල එහෙම ඕනේ නේ ඒක නෙමෙයි කියලා දාලා වෙන කාරණාවක් ගැන කියන්න පුළුවන් by the way කියලා දාලා හරි වචන ගාන වැඩි කර ගන්නත් ඕන නිසා හැබැයි පුතා formal letters වල එහෙම බෑ හරි ලියන්න තියෙන කාරණාව ගැන පමණයි ගොනු කරන්න ඕනේ කරුණු ටික ලියා ගන්න unnecessary information should not be included කියන්නේ අනවශ්‍ය තොරතුරු ඇතුළත් කළ නොහැක අනවශ්‍ය තොරතුරු ඇතුළත් කළ නොහැක right එමනම් මතක තියාගන්න මෙන්න ප්‍රධාන කාරණා තුන formal letter එකක් ලියන්න හරි ඔන්න highlight කරගන්න spelling and grammar mistakes බෑ හරි short forms බෑ unnecessary information බෑ right spelling and grammar mistakes බෑ short forms බෑ unnecessary information බෑ අර කතන්දර අපි ආරම්භයේ අර informal letter එක නම් ලස්සනට ලිව්ව ගොඩක් දේවල් ගොඩක් කාලෙකින් ලියන්න බැරුණා එකෙන් අදහස් කරන්නේ නැහැ මට අමතක වෙලා ඇති කියලා ලියුම් තුනක් එව්වා එක ලියුමක්වත් ඔයාමට එව්වේ නැහැ හරි කමක් නැහැ මම ඔයත් එක්ක තරහ නැහැ you can write down those things in informal letters but when it comes to formal letters we can't write down such unnecessary information අපිට ඒ වගේ අනවශ්‍ය තොරතුරු කිසි දෙයක් පුතේ informal letters වල ලියන්න බෑ මතක තියාගන්න හරි එහෙනම් මේ ටික ලියාගත්තා නේද ඔන්න ඔය ටික මතක තියාගන්න ඊට පස්සේ අපි එනවා the next thing is the format of the formal letter the format of the formal letter අපි බලමු ආකෘතිය නිවැරදිව කොහොමද කියලා right ලියාගන්න ඊළඟ අනුමාතෘකාව write down the next subtopic write down
the format of the formal letter. The format of the formal letter. The format කියලා කියන්නේ ආකෘතිය. informal letter එකකට ආකෘතියක් තියෙනවා. ඒ වගේම තමයි formal letter එකකට ආකෘතියක් තියෙනවා. The format of the formal letter කියන්නේ රාජකාරී ලිපියක ආකෘතිය. රාජකාරී ලිපියක ආකෘතිය. The format of the formal letter. රාජකාරී ලිපියක ආකෘතිය. Right. අපි දැන් ඉගෙන ගමු කොහොමද මේ formal letter එක ආකෘතිය වෙන්නේ කියලා. ගන්නේ කොහොමද කියලා. හරි. ඔයා හිතන්න මේ තමයි මම letter එක ලියන්න ගන්න කොලේ. හරි. මේක තමයි මම letter එක ලියන්න ගන්න කොලේ කියලා හිතන්න. අපි එතකොට මේකේ දැන් ඉස්සර හොඳට අහගන්න හරි. ඉස්සර චුට්ටක් ඔය formal letters ලියද්දි අමාරුයි. ඒ කියන්නේ formal letter එක ඉස්සර පුතේ ලියද්දි අපි දැන් formal letter එක යවන්නාගේ ලිපිනේ ලබන්නාගේ ලිපිනේ ඔය ඔක්කොම ලියන්න ඕනේ. අර informal වල එහෙම නැහැනේ. senders address එක විතරයි දාන්නේ. formal වල එහෙම නැහැ. යවන්නාගේ ලිපිනේ senders address ලබන්නාගේ ලිපිනේ receivers ඔය ඔක්කොම දාන්න. ඉස්සර ක්‍රමයට අනුව අපි යවන්නාගේ ලිපිනේ වමෙන් ලබන්නාගේ ලිපිනේ දකුණේ ඊට පස්සේ ආමන්ත්‍රණය ආයේ වමෙන් ඊට පස්සේ අවසන් කරන එක ආයේ දකුණේ. ඔහොම සමහර ඒවා වමෙන් ලියනවා තව සමහර ඒවා දකුණෙන් ලියනවා. ඕම එන කතන්දර ගොඩයි ඉස්සර formal letters ලියලා. හැබැයි දැන් අලුත් ක්‍රමයට එහෙම කිසිම දෙයක් දකුණු අත පැත්තෙන් ලියනවා ආය සමහර ඒවා වම් පැත්තෙන් ලියනවා එහෙම මාරු කර නැහැ. හැම ලියන දෙයක්ම අපි ලියන්නේ වම් පැත්තෙන්. යවන්නාගේ ලිපිනේ senders address, receivers address, salutation, topic, ending අවසාන කර ඔය සියල්ල වම් පැත්තෙන් ලියන්නේ මතක තියාගන්න ලේසි ඔයාට අලුත් ක්‍රමයට. ඉස්සර තමයි වමෙන් එක ඇඩ්‍රස් එකක් ලියනවා ආයෙ දකුණෙන් ලියනවා විභාගෙ ගියාට පස්සේ අමතක වෙනවා ඔයාට වමෙන් ලියන්නේ ලබන්නාගේද යවන්නාගේද හරි වෙන කතන්දර ගොඩයි දැන් එහෙම මොකුත් නැහැ මම ඔක්කොම වම් පැත්තෙන්ම ලියන්න පුළුවන් ඔක්කොම වම් පැත්තෙන්ම ලියන්න පුළුවන් right පුතාලා මට එහෙනම් කියන්න when we write down a formal letter on the left side අපි මොකද්ද මුලින්ම ලියන්නේ උඩින්ම වම් පැත්තේ මොකද්ද ලියන්නේ senders address senders address මුලින්ම ලියනවා ලියාගන්න senders address එකයි ලියන්නේ යවන්නාගේ ලිපිනේ ඕනනම් සිංහලෙත් ලියාගන්න senders address කමෙන් ලියන්නේ හරි senders address ඕක ලියන්න ඕනද සර් දැන්? ඔව් මේක ලියාගන්න format of the formal letters කියලා ලියාගත්ත ඔයා ඒ අනුව දැන් ලියාගන්න මේ ආකෘතිය දෙන්න senders address එක යවන්නාගේ ලිපිනේ ලියනවා සමගම ඔයා රූලක්වත් අරින්නේ නැහැ එතන මේ යටින් you should write down the date දිනයක් ලියන්න ඕනේ letter එක ලියන දිනයක් ලියන්න ඕනේ අද letter එක ලියනවා අද දිනේ ලියන්න ඕනේ මුලින්ම දවස දාලා අද කවද්ද? හරි ඕනනම් Saturday ඊට පස්සේ අද කවද්ද කියලා දාලා July 2021 මාසය අවුරුද්ද. ඒ පිළිවෙලට ලියන්න ඕන. on a sender's address එක with the date you have written දිනෙත් එක්ක ලියුවා. ඊට පස්සේ පුතා රූලක් කරලා ඊට පස්සේ මොකද්ද ලියන්නේ? receivers address ලබන්නාගේ ලිපිනේ receive කියන ලබා ගන්න ඕනේ ඒක රූලක් ඇරලා ලියන්න ඕනේ හරි පැහැදිලිව receivers address ලබන්නාගේ ලිපිනේ senders address එක ලියුවා with the date and then after that you can write down receivers address ලබන්නාගේ ලිපිනේ
ස්කෝලේ ප්‍රින්සිපල්ට ලියනවා නම් ප්‍රින්සිපල්ගේ ඇඩ්‍රස් එක ලියන්න. සර් සෙන්ඩර්ස් ඇඩ්‍රස් එක ලියන්නේ මේ රූලක් කැරලාද? සෙන්ඩර්ස් ඇඩ්‍රස් එක උඩින්ම පටන් ගන්න. ඊට පස්සේ දිනෙල්ල ඊට පස්සේ රූලක් ඇරලා රිසීවර්ස් ඇඩ්‍රස් ලබන්නාගේ ලිපි. හරි සර්. ඒ වගේම තමයි පුතා මතක තියාගන්න දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම ෆෝමල් ලෙටර් එකක් ලියන්න කියනවා. ඔයාලගේ ඉස්කෝලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ඒ කියන්නේ ප්‍රයිස් ගිවින් එකට වෙනත් ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක්ට ආරාධනා කරලා. ඔයා තමයි ඉස්කෝලේ හෙඩ් ප්‍රිපෙක්ට්. ඒක O level paper එක වලට ප්‍රශ්න දෙදි දෙනවා. Imagine you are the head prefect of your school and you are going to hold a prize giving. කියලා මොන ප්‍රශ්න දෙනවා. You invite the principal of this school කියලා එහෙම දෙනවා ලෙටර් එක. මේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ආරාධනා කරනවා. ඒක පුතා හෙඩ් ප්‍රිපෙක්ට් කියලා හිතලා ලියනවා කියලා හිතන්න. ඔයා ලියන්න ඕනේ අර ඉස්කෝලේ ප්‍රින්සිපල්ට අපේ ඉස්කෝලේ ප්‍රයිස් ගිවින් එකට එන්න කියලා. වෙන ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක්ට. හොඳට අහගන්න මං කියනවා. මට කියන්න ඔයා ඇඩ්‍රස් එක මොකක්ද ලියන්නේ? ඔයාගේ මොන ඇඩ්‍රස් එකද ලියන්නේ? ස්කෝල් ඇඩ්‍රස් එක. ස්කෝල් ඇඩ්‍රස් එක. අනිවාර්යෙන්ම ඔව් හරි. You should write down your school's address, not your home. ගෙදර ඇඩ්‍රස් එක එහෙම ලියන්නේ නැහැ. අය ගෙවල් වල කොහෙද ප්‍රයිස් ගිවින් තියෙන්නේ? ත්‍යාග ප්‍රදානෝත්සව තියෙනවද ගෙදර? ප්‍රින්සිපල් ඒ ගෙදරට එදාට. එහෙම ලියන්න බෑ. ස්කෝලේ ලියන්න ඕනේ. ස්කෝලෙන් තමයි එතන ඔයාගේ සෙන්ටර්ස් ඇඩ්‍රස් එක රේ. තේරුණාද? ඊට පස්සේ රිසීවර්ස් ඇඩ්‍රස් එක ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ ඇඩ්‍රස් එක. ඒකත් ලියද්දි මෙන්න හොඳට මතක තියාගන්න. ලබන්නාගේ ලිපිනේ ලියද්දි උඩින්ම ලියන්න ඕනේ ලබන පුද්ගලයාගේ තනතුර පෝස්ට් එක the principal කියලා දාලා ලියන්න ඉස්කෝලේ ඇඩ්‍රස් එක යාගේ. ඊට පස්සේ පෝස්ට් එක දාලා ඊට පස්සේ ලියන්න ඇඩ්‍රස් එක. ඔන්න ලිපිනේ ලියන විදිය හරියට ඉගෙන ගන්න. ඔයා ලියන්නේ අර ඉස්කෝලේ ප්‍රින්සිපල්ට නම් the principal, Royal College Horana. එහෙම ලියන්න ඕන. හරි? අනතුර දාන්න ඕනේ නැත්නම් ඉස්කෝලේ ඇඩ්‍රස් එක ඉස්කෝලේ ඇඩ්‍රස් එකට විතරක් දැම්මොත් Royal College Horana කිව්වොත් බාර ගන්න කෙනෙක් නැහැ. බාර ගන්න කෙනෙක් නැහැ. වයිස් ප්‍රින්සිපල්ටද ප්‍රින්සිපල්ටද සෙක්ෂන් එකේ හෙඩ් කෙනෙක්ටද දන්නේ නැහැ. අනතුර දාන්න උඩින්. සරසයි බුක් ෂොප් එකේ මැනේජර් නම් the manager සරසයි බුක් ෂොප් නුගේගොඩ. එමයි දාන්න ඕන. right නිවැරදිව ෆෝමල් ලෙටර් එකක් ලියන විදිය ආකෘතියයි මේ කියලා දෙන්නේ right එහෙනම් senders address එක ලියුවා පුතා date එකත් එක්ක receivers address එක ලියුවා right ඊට පස්සේ receivers address එකත් ලියලා ඕනනම් රූලක් අරින්නත් පුළුවන් හරි රූලක් ඇරලා අපි ලියමු salutation ආමන්ත්‍රණය salutation ආමන්ත්‍රණය salutation කියන්නේ ආමන්ත්‍රණය කරන salutation ආමන්ත්‍රණය ලියන්න මට කියන්න පුතාලා ගොඩක් වෙලාවට ෆෝමල් ලෙටර් එකක් අපි ලියද්දී salutation එක සාමාන්‍යයෙන් කොහොමද අපි ලියන්නේ ගොඩක් වෙලාවට ඔව් අපිට ගොඩාක් වෙලාවට ලියන්න ඔව් salutation කියන්නේ පුතේ dear sir එහෙම නැත්නම් dear madam එක්ක dear sir කියලා ගන්නවා එහෙම නැත්නම් madam කියලා ගන්නවා right ඔය salutation එක තමයි ගොඩාක් වෙලාවට ගැලපෙන්නේ අපිට ලියන්න එක්ක dear sir නැත්නම් dear madam right salutation එකත් ලියලා dear sir කියලා කොමාවක් දාන්න නැත්නම් dear madam කොමාවක් දාන්න ඊට පස්සේ පුතාට topic එක ලියන්න ඕනේ හරි මාතෘකාව ඒ කියන්නේ මේ letter එක ලියන්නේ මොනව සම්බන්ධයෙන්ද prize giving එකට ආරාධනා කරලා ඔයාලගේ book shop එකෙන් පොත් වර්ගයක් මිලදී ගැනීම සඳහා ඒ වගේ මේ ලියුම ලියන එකේ ප්‍රධාන අරමුණ මාතෘකාවක් වශයෙන් වම් පැත්තෙන්ම ලියන්න පුළුවන් රූලක් අරින්නවත් අවශ්‍ය නැහැ salutation එක ලියලා topic එක කියලා අපි ඒකට කියනවා මාතෘකාව ලියුමේ ප්‍රධාන අරමුණ topic එක ලියන්න right topic එක ලියනවා මාතෘකාව හොඳට මතක තියාගන්න
topic එක ලියලා අනිවාර්යෙන් underline කරන්න ඕනේ. You should underline it. topic එක underline කරන්න ඕනේ. senders address ලියුවා. date එකත් එක්කම receivers address ලියුවා. salutation එක ලියුවා. topic එක ලියුවා. right. ඒ topic එක කියලා කියන්නේ අතට මොකද්ද මාතෘකාව කියලා කියන්නේ ලියුම ලියන එකේ ප්‍රධාන අරමුණ කෙටියෙන් තනි වාක්‍යකින් අපි ලියනවා. ලියුම ලියන එකේ ප්‍රධාන අරමුණ කෙටියෙන් තනි වාක්‍යකින් ලියනවා. ඒකයි topic එක වෙන්නේ. අපි ලියන විදිය මම කියලා දෙන්නම් තව ටික. right. ඊට පස්සේ නැවතත් රූලක්වත් අරින්න ඕනේ body of the letter. ලියුමේ ලියන කොටස. අදාළ කාරණාව විස්තරාත්මකව අපිට ලියන්න පුළුවන්. spelling grammar mistakes එහෙම නැතුව short forms භාවිතා කරන්නේ නැතුව unnecessary information දාන්නේ නැතුව body of the letter. ලියුමේ ලියන කොටස තමයි body of the letter කියලා කියන්නේ. body of the letter. sir body of the letter ලියන්න රූලක් අරින්න ඕනේ. ඕනේ. රූලක් අරින්න අවශ්‍ය නැහැ. topic එක ලියුවා underline කරා. එතන යටින්ම පටන් ගන්න. එතන යටින්ම පටන්. මේ body of the letter ලියද්දිත් පුතාට අවශ්‍ය නම් paragraph 3කට විතර වෙන් කරන්න. paragraph 3කට විතර වෙන් කරලා ලියුවත් කමක් නැහැ. වඩා හොඳයි 3කට වගේ කඩලා ලියවනවා. ආරම්භය ලියන්න, ඊට පස්සේ අත්‍යවශ්‍ය කාරණාව ලියන්න, අවසානයේ ලියන්න. Excuse me, sir. yes කියනද? Sir, rule මැද්දෙන්ද පටන් ගන්න ඕනි body of the letter කියන එක. රූල මැදින් පටන් ගන්න. මුලින් පටන් ගත්තත් එහෙම නීතියක් නැහැ මුලින් පටන් ගන්න මැදින් පටන් ගන්න කියලා අපි සාමාන්‍යයෙන් ඔය ඡේද වගේ දේවල් ලියද්දි රචනා හැම ලියද්දි රූල මැදින්නේ පටන් ගන්න. සර් රූල මැදින් පටන් ගන්න එහෙම ගැටලුවක් නැහැ. මුලින් පටන් ගත්තත් වැරද්දක් නැහැ. හරි. නීතියක් නැහැ එහෙම ලෙටර් එක මුලද පටන් ගන්න ඕනේ මැදද පටන් ගන්න. right salutation එක ලියලා රූලක් අරින්න ඕනේ නැහැ. කිලිම මාතෘකාව ලියුවා මාතෘකාව ලියලා රූලක් අරින්න ඕනේ නැහැ. මාතෘකාව අන්ඩර්ලයින් කරා ලියන කාරණාව ලියනවා. right ඊට පස්සේ body of the letter එක කොහොම ලියාගෙන ගිහිල්ලා අවසානට ඕන නම් thank you කියලා ලියන්න පුළුවන්. ඒ ලියලා හරි ඒකත් body of the letter එකටම එන්නේ thank you කියන එක ඔක්කොම ලියන්න තියෙනවා ලියලා අවසානට thank you ස්තුතියි කියලා ලියලා ending එක අවසානයේ ending කියලා කියනවා. රූලක් අරින්නද? රූලක් අරින්න එපා. ඕනේ නැහැ. රූලක් අරින්න ඕනේ නැහැ. මෙතන රූලක් අරින්න ඕනේ. මෙතන අරින්න. මෙතන අවශ්‍ය නැහැ. ending එක ලියද්දිත් අපිට ගොඩක් වෙලාවට ගන්න පුළුවන් ඔබේ විශ්වාසනීය කියන්නේ yours faithfully yours faithfully මෙහෙම s එකක් දැම්මොත් fully කියලා අවසන් කරන්න ඕනේ. your කිව්වොත් faithful yours කියලා s දැම්මොත් faithfully කියලා ly වලින් ඉවර කරන්න. yours faithfully කියලා දැම්මා කොමාවක් දාලා ඊට යටින් මොකද දාන්නේ signature ඔයාගේ අක්ෂර sign කියන්නේ අත්සන් කරනවා අස්සනට signature put your signature and then write down your name ඔයාගේ නම and finally write down your post ඔයාගේ තනතුර ඔයා ලියන්නේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් නම් yours faithfully කියලා දැම්මා අස්සන් කරා නම ලිව්වා තනතුර head prefect of the school මේකට ලකුණක් හම්බ වෙනවා නිවැරදිව ලියලා තියෙනවා. හරි පැහැදිලිව ලියා ගන්න නිවැරදිව. මේ හරියටම ලෙටර් එකක් ලියන්න කියලා දෙන්නේ නැහැ. නැවත 11 වසරෙන් අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. දැම්ම මුගන්ලා ඉවර කරනවා. senders address එක ගත්තා පුතා දිනෙත් එක්ක receivers address ගත්තා. salutation එක ලිව්වා, topic එක ලිව්වා, අදාළ විස්තරය ලිව්වා, අවසන් කරනවා. අවසන් කරලා yours faithfully comma and put your signature and write down the name and the post. right පැහැදිලිද දැන් ඔන්න ආපෘතිය can you understand the format of the formal letters? Yes, sir. everyone yes sir Yes, sir.
Okay. Yes, sir. Then Yes, we sir. can move on to now I think you can write down senders and receivers address easily. උදාලට ලියා ගන්න පුළුවන් යවන්නාගේ ලිපිනේ ලබන්නාගේ ලිපිනේ they are very simple. ඒවා හරි සරල දේවල් ඔයාලට ලියන්න පුළුවන්. salutation එකක් dear sir dear madam කියලා ලියන්න පුළුවන්. හැබැයි මම ඔයාලට කියලා දෙන්නම් මාතෘකාව ලියද්දි. මං කිව්වනේ topic එක කියලා කියන්නේ මේ letter එක ලියන එකේ ප්‍රධාන object එක කියලා නැත්නම් ප්‍රධාන අරමුණ කියලා. topic එක ලියද්දි පිළිපැදිය යුතු විශේෂ කරුණු වගේක් තියෙනවා. අන්න ඒ ටික සර් පැහැදිලිව කියලා දෙනවා. ඔයා ෆෝමැට් එක ලියාගත්තා. ඔයා ෆෝමැට් එක ඔන්න ඇඳගත්ත ලියාගත්ත පැහැදිලිව. ඊට පස්සේ අපි ලියාගමු අංක 1 කියලා දාලා ෆෝමල් ලෙටර් එකක ටොපික් එක ලියන ආකාරය. ලියාගන්න. write down. Put number 1 and write down. Formal letter එකක category ලිපි එක formal letter එකක topic එක topic means මාතෘකාව topic එක ලියන ආකාරය. right, formal letter එකක topic එක ලියන ආකාරය. I'm 100% sure you can write down the sender's address, receiver's address, salutation easily. ඒවා ලියා ගන්න පුළුවන්. හැබැයි topic එක හරියට ලියා ගන්න ඉගෙන ගන්න. right. පුතා ලියාගත්ත formal letter එක topic එක ලියන ආකාරය කියලා. එතන යටින් මෙහෙම ලියන්න. formal letter එකක topic එක යනු. පැහැදිලිව ලියා ගන්න. formal letter එකක topic එක යනු formal letter එකක topic එක යනු එම letter එක ලිවීමේ ප්‍රධාන අරමුණයි. formal letter එකක topic එක යනු එම letter එක ලිවීමේ ප්‍රධාන අරමුණයි. formal letter එකක topic එක යනු එම letter එක ලිවීමේ ප්‍රධාන අරමුණයි. prize giving එකට එන්න කියලා වෙන ඉස්කෝලේක principal කෙනෙක්ට ලිව්වොත් එහෙම ප්‍රධාන අරමුණ තමයි ප්‍රධාන ආරාධනා ලෙස ත්‍යාග ප්‍රදාන උත්සවයට ආරාධනා කිරීම. ඔය වගේ ඔයා මාතෘකාව letter එක ලියන එක ප්‍රධාන අරමුණ topic එකේ ලියන. පැහැදිලි? topic එක ලියන එක මොකද්ද? formal letter එක topic එකක් වෙනවා. එම letter එක ලියීමේ ප්‍රධාන අරමුණ. ඊට යටින් ලියා ගන්න මෙන්න විශේෂ දෙයක් කියලා දෙනවා. විශේෂ දෙයක්. formal letter එකක topic එක ලිවීමේදී. ඔතන මේ යටින් ලියා ගන්න. formal letter එකක topic එක ලිවීමේදී formal letter එකක topic එක ලිවීමේදී a and the සහ prepositions දැන් prepositions මතක් වෙන්න ඕනේ in on at by ඔය වගේ වචන formal letter එකක topic එක ලිවීමේදී a and the සහ prepositions හැර අනෙක් වචනවල මුල අකුර capital විය යුතුයි. තාම වැදගත් කාරණාවක් මීට පෙර අහලත් නැතුව සමහරට ඉගෙනගෙනත් නැතුව ඇති ඔයා. මේ හරියටම formal letter එක topic එක ලියන්නයි කියලා දෙන්නේ. මොකද්ද? formal letter එක topic එක ලිවීමේදී a and the සහ prepositions හැර අනෙක් වචනවල මුල අකුර capital විය යුතුයි. අපි ගම මාතෘකා කීපයක්. ඔයාලට හරියට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හරි.
මේ අහන්න අපි මාතෘකාවක් ගන්නවා මෙන්න මෙහෙම. ඔයා යම්කිසි ආයතනයක වැඩ කරනවා කියලා හිතන්න. ඔයා යම්කිසි ආයතනයක වැඩ කරනවා. ඔයා ඒ වැඩ කරන ආයතනෙ පුතේ බැංකු ණයක් අවශ්‍ය වෙලා තියෙනවා. බැංකු ණයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඔයා ෆොරන මහජන බැංකුවේ මැනේජර්ට ලියනවා ලියන්න කියනවා ලියුමක්. මෙහෙම ඔයාගේ ආයතනෙට බැංකු ණයක් අවශ්‍ය කරලා තිනවා. මෙන්න මෙච්චර මුදලක් තමයි අවශ්‍ය වෙන්නේ. හරි. ඒකේ පොලිය කොච්චරද ඔය වගේ විස්තරයක් වාට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක ඔගේ ප්‍රධාන අරමුණ. ඔය ලිපිය ලියන එකේ ප්‍රධාන අරමුණ අපිට ගන්න පුළුවන්නේ බැංකු ණයක් ඉල්ලා සිටීම. ලියුම ලියන එකේ අපි අහනවා විස්තර පොලිය කීයද කොච්චර කාලෙකින්ද ගෙවන්න ඕනේ. ඒ අමතර විස්තරනේ. ප්‍රධානම දේ මොකද්ද ලියුම ලියන එකේ ප්‍රධාන අරමුණ? බැංකු ණයක් ඉල්ලා සිටීම. right. අපි ගමු අන්නේ වගේ මාතෘකා කීපයක් ලියාගන්න. බැංකු ණයක් ඉල්ලා සිටීම. බලමු මේ කිව්ව කරුණුත් එක්ක කොහොමද මේක ලියන්නේ කියලා. බැංකු ණයක් ඉල්ලා සිටීම. ඉතින් තියන්න ලියන විදිය ඉංග්‍රීසියෙන් ලියමු. දෙවෙනි එක මෙහෙම ලෙටර් එකක් ලියන්න කියනවා පේපර් එකේ. ඔයාගේ ඉස්කෝලේ අලුතෙන් ඔයාගේ ඉස්කෝලේ IT ලැබ් එකක් තියෙනවා. ඒකේ තිබ්බ කම්පියුටර්ස් වගේක් කැඩලා තියෙනවා. ඉස්කෝලේට අවශ්‍ය වෙලා තියෙනවා අලුතෙන් කම්පියුටර්ස් වගේක් ආයතනයකින් ලබා ගන්න. ප්‍රොග්‍රෑම් තියෙනවා ප්‍රධාන පෙළේ ආයතනයක් කම්පියුටර්ස් විකුණන. ඒ ආයතනෙන් වාට දැනගන්න අවශ්‍යතාවය තියෙනවා මේ දවස්වල කම්පියුටර්ස් වල තොරතුරු. ඒ කියන්නේ පරිගණකවල මිල කීයද? හරි. අලුතෙන් ආපු ඒවා තියෙනවද? ඒවට වොරන්ටි දෙනවද? හරි. ඔය වගේ විස්තරයක් දැනගන්න ඕනේ. ඉස්කෝලේට මෙච්චර පරිගණක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. කොච්චර ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්ද? ඔය වගේ ඉන විස්තරයක් දැනගන්න. ඔක ලියන එකේ ප්‍රධාන අරමුණ මොකක්ද? ප්‍රධාන අරමුණ පරිගණක ගැන විමසීම. ඒ කියන්නේ අපේ ප්‍රධාන අරමුණ ලියමු. ලියා ගන්න එක මාතෘකාවක් වශයෙන් මෙන්න මෙහෙම අපි පරිගණක ගැන විමසීම. ඒක ටොපික් එක ඔයා හදා ගන්න ඕනේ. හරි. ලියුම ලියන එකේ ප්‍රධාන අරමුණ. තව එක මාතෘකාවක් ගමු. ස්කෝලේ ප්‍රයිස් ගිවින් එකක් තියෙනවා. ත්‍යාග ප්‍රදාන උත්සවයක්. ඒකට වෙනත් ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක්ට ආරාධනා කරන්න අවශ්‍යයි. හරි. මෙන්න මේ කියන දවසට තමයි තියෙන්නේ මොකක් හරි දිනයක් තියෙනවා. මේ වෙලාවට ආරම්භ කරනවා. මෙච්චර ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. ඒ ප්‍රින්සිපල්ට ප්‍රධාන ආරාධනා උත්සාහ ලෙස එන්න කියලා ඔයා ආරාධනා කරනවා. මොකද්ද ලියුම ලියන එකේ ප්‍රධාන අරමුණ එතකොට? ආරාධනා කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස. ගන්නවා මාතෘකාවක් කියලා. ආරාධනා කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස. ෆෝමල් ලෙටර් එක කියවන කෙනාට ඉක්මනට ඔළුවට යනවා මේ ලෙටර් එක ඇවිල්ලා තියෙන මෙන්න මෙහෙම කාරණාවක් සම්බන්ධවයි කියලා. අපි අනිවාර්යෙන් ටොපික් එකක් ලියන්න. උදාට මං කිව්වා ටොපික් එක කියන්නේ ලියුම ලියන එකේ ප්‍රධාන අරමුණ. ඒ වගේම ෆෝමල් ලෙටර් එක ටොපික් එක ලිවීමේදී and the සහ ප්‍රිපොසිෂන්ස් හැර අනෙක් වචනවල පළවෙනි අකුර කැපිටල්. කැපිටල් අකුරු ගන්නවනේ. හරි. අයි කියන්න දෙයක් නෑ ඒ වාරි. පළවෙනි එක තමයි පුතේ බැංකු ණයක් ඉල්ලා සිටීම. කොහොමද අපි කියන්නේ? මුලින්ම ඉල්ලා සිටීම කියන එක ලියන්න ඕනේ. ඉල්ලනවට කියන්නේ රික්වෙස්ට් කියලා. සාමාන්‍යයෙන් ඒ ක්‍රියාපදයේ වාක්‍යය මුල ලියද්දි රික්වෙස්ටින් කියලා අපි ගන්නවා. රික්වෙස්ටින් බැංකු ණයක්. බැංකු ණයක් කියන්න a bank loan. මෙහෙම ලිව්වොත් හරිද සර්? අර උඩ තියෙන වාක්‍යයට අනුව මෙහෙම ලිව්වොත් හරිද? වැරදි. It's wrong. කොහොමද වෙන්නේ? requesting හරි R capital තියෙනවා. A capital කරන්න ඕනද? නෑ. A and the prepositions ඕනේ. අනෙක් වචන වල පළවෙනි අකුර. bank loan. B මෙහෙම ලියන්න බෑ. capital. bank loan. A capital. පැහැදිලි? requesting a bank loan. A and the prepositions are අනෙක් වචන වල පළවෙනි අකුර capital. ලියාගන්න. මේවා සාමාන්‍යයෙන් A level මට්ටමේ A level පන්තිය තමයි මේවා උගන්වන්නේ ජෙනරල් ඉංග්‍රීසි ක්ලාස් එකේ. නමුත් දැම්මම ඔයාට ඒ දේවලුත් උගන්වනවා. අය A level වල කොහොමද ලියන්නේ O level නෙමෙයි අහලා තාම ඕනේ නැහැ කියලා හිතලා මම එහෙම අතාරින්නේ නැහැ. සියල්ල දැම්මම උගන්වනවා හරියටම ඉගෙනගෙන යන්න. හරි?
requesting a bank loan. හරියටම formal letter එකක් ලියන්නයි මේ කියලා දෙන්නේ. Right, second one. දෙවෙනි එක ගමු. පරිගණක ගැන විමසීම. උදේ විමසනවාට කියන්නේ inquire කියලා. inquire කියලා විමසනවාට කියන්නේ එතකොට ඒක ing කරලා ගමු වලට මෙහෙම. inquiring give you ring inquiring පරිගණක ගැන මෙහෙම ලියනවා සර් about computers හරිද ලියුවා inquiring about computers හරිද ලියුවා about in on preposition එක we don't need to write down the first letter of the preposition in capital හරි preposition වල පළවෙනි අපර capital ඕනේ නැහැ නිසා about එහෙම ලියුවා හැබැයි computers c හොඳට capital අපරක් විදියට ලියන්න inquiring about computers and the preposition sir අනෙක් වචන වල පළවෙනි අපර capital right next one ආරාධනා කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරාධනා කරනවාට කියන්නේ invite කියලා අපි මාතෘකාවලියදී ing දාලා ලියමු පුතා ඒක කොහොමද ලියන්නේ inviting ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කියන්න භාවිතා කරනවා preposition එක ඒ තමයි as කියන එක ඒක conjunction එක වශයෙන් පාවිච්චි කරනවා මෙතන නම් preposition එකක් වශයෙන් ගන්න inviting as a capital වෙන්න බෑ as can preposition එක ප්‍රධාන ආරාධිත අමුත්තා inviting as the chief guest c capital chief guest g capital the capital on a and the simple inviting as the chief guest ආරාධනා කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස right පැහැදිලිද මෙන්න මේ ආකාරයෙන් තමයි topic එක ලියන්න ඕනේ ලියාගත්තා නේද හොඳට මතක තියාගන්න මාතෘකාව ලියද්දි topic එක ලියද්දි and the preposition sir අනෙක් වචන වල පළවෙනි අකුර right ලියාගෙන ඉවරයිනේ right එහෙනම් ඔන්න දැන් formal letter එක topic එක ලියන්න හරියටම දන්නවා ඔයා. උදේ අපි එනවා ඊළඟ කාරණාවට we are coming to the next one ඊළඟ එක අපි දැන් බලමු body of the letter ලියුමේ ලියන කොටස තියෙනවනේ ඒක තුල start එක කොහොමද ගන්න සතුට කොහොමද ප්‍රකාශ කරන්නේ දුක කොහොමද ප්‍රකාශ කරන්නේ එහෙම නැත්නම් තවත් විධිමත් වාක්‍ය ලියන්න ආරම්භයක් ගන්න කොහොමද අවසන් කරන්නේ කොහොමද කියන්නේ right ලියා ගන්න ඊළඟ මාතෘකාව body of the letter කියන body of the letter topic එක ලියන්න ඉගෙන ගත්තා දැන් letter එකේ ලියන කොටස පුර ලියන්න ඕනේ දේවල් body of the letter body of the letter යටතේ මම පළවෙනි දේ වාට කියලා දෙනවා A කියලා දාලා ලියා ගන්න formal letter එක ලිපියේ start එක ලිපියේ start එක ලිපියේ ආරම්භය ලිපියේ start එක කොහොමද ගන්න informal letters වල ලියුවා how are you getting on how are you keeping right I hope you are fine now I hope you are doing well now, right? Although I couldn't write you a long time, it doesn't mean that I have forgotten you. You are informal letters, but you can't write down those things in the formal letters. You are formal
පුතාලා හොඳට මතක තියාගන්න ෆෝමල් ලෙටර් එක අපි ස්ටාර්ට් එක ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. අපිට අනවශ්‍ය කරුණු කිසි දෙයක් කියන්න බෑනේ. ඔයා මුලින්ම ඇයි මේ ලියුම ලියන්නේ? මොකක්ද කාරණාව කියලා සඳහන් කරන්න ඕනේ වාක්‍යයකින්. ඒකට අර මාතෘකාවේ ලියපු එකත් යොදා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම පටන් ගන්න. ලියන්න. මම මේ ලියුම ලියන්නේ. මම මේ ලියුම ලියන්නේ කියලා ඒ පටන් ගන්න. මම මේ ලියුම ලියන්නේ ඔයාලට ඕන ආරාධනා කරන්න, විමසන්න, දැනගන්න අර මාතෘකාව ඊට පස්සේ සම්බන්ධ කරනවා උතන. ටොපික් එක. ටොපික් එකේ ලියපු එක සම්බන්ධ කරනවා. right. මම මේ ලියුම ලියන්නේ. මොකද මේකේ ටෙන්ස් එක? දැන් මේ ලියන ගමන් ඉන්නේ present continuous. කියන්නේ කොහොමද? මම මේ ලියුම ලියන්නේ. එතන කොහොමද අපි මේ කියන්නේ? I am writing this letter. I am writing this letter inquiring about computers. I am writing this letter inviting you as the chief guest. I am writing this letter requesting a bank loan. I am writing this letter කියලා ආරම්භ කරනවා. ඕනනම් I am writing this letter to කියලා දාලා request කියලා ලියන්න පුළුවන්. requesting back to දැම්මොත් එහෙම to කියන preposition එක I am writing this letter to request a bank loan. I am writing this letter to invite as the chief guest. ing දාන්න නැතුව ඕනනම් to කියන preposition එක දාලා ක්‍රියාපදයේ මූලික ස්වරූපයෙන් ලියන්නත් පුළුවන්. හරි ඒකත් අපි ඕනනම් ලියන්න ඕනේ. I am writing this letter මාතෘකාව ලියුවා requesting a bank loan කියලා. ඒක මේක ලියනවා I am writing this letter to request a bank loan. එතන අර capital simple කතාව and capital ලියන්න ඕනේ නැහැ prepositions capital ඒවා දාලා නැහැ දැන් ලියන කොටසට. මේකට ඉතින් කැමතියක් දාලා I am writing this letter to request a bank loan. I am writing this letter to invite you as the chief guest. I am writing this letter to inquire about computers in your computer shop. මෙන්න ස්ටාර්ට් එක ගන්න තියෙන ආකාරය. වෙන අර කලින් එකේ වගේ ඉන්ෆෝමල් එකස් වගේ ගොඩාක් විස්තර ලියන්න වෙන්නේ නැහැ අපිට. හරි මෙච්චරයි ගන්න වෙන්නේ. right. ඒක එහෙනම් body of the letter වල ඔන්න ලියන කොටසේ පළවෙනි දේ ලිපිය ස්ටාර්ට් එක ගන්න. ලියා ගන්න B. ඊළඟ දේ මම කතා කරනවාත් එක්ක ලියාගමු පුතේ මෙහෙම ලිපියේ සතුට ප්‍රකාශ කිරීම. ෆෝමල් ලෙටර් එකට සතුට ප්‍රකාශ කිරීම. ලිපියේ සතුට ප්‍රකාශ කිරීම. ලිපියේ සතුට ප්‍රකාශ කිරීම. right. වාක්‍යයක් මේ ආකාරයෙන් අපිට සතුටුයි කියන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා අපිට සතුටුයි කියන්න
අපි බලාපොරොත්තු වෙනවා කියලා අපිට සතුටුයි කියන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා පවත්වන්න තෑගි බෙදා දීම වෙන ස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක්ට ලියනවා ලියුමක් අපිට සතුටුයි කියන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා පවත්වන්න තෑගි බෙදා දීම තෑගි බෙදා දීමේ උත්සවය පවත්වන්න බලාපොරොත්තු වෙනවා කියලා කියනවා සතුටුයි සතුට ප්‍රකාශ කරන ආකාරය ඒක ඔයා වෙනස් කරගන්න පවත්වන්න තෑගි බෙදා දීම හරි මොනවා හරි ඔයාලා ලියන්න කියන්නේ අදාළයි right උදා අපි කොහොමද මේ වගේ දිග වාක්‍යයක් ලියන්නේ බය වෙන්න එපා මේක ලියන්න හරි ලේසි මේ පළවෙනි වාක්‍ය තුල වාක්‍ය දෙකක් තියෙනවා කන්ජන්ක්ෂන් එකකින් සම්බන්ධ කරලා තියෙනවා මොකක්ද අපිට සතුටුයි කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා කියලා වාක්‍ය දෙකක් තියෙන එකක් තමයි අපිට සතුටුයි කියන්න අනිත් එක අපි බලාපොරොත්තු වෙනවා සම්බන්ධ කරලා තිනවා කියලා කියන කන්ජන්ක්ෂන් එක දාලා කියලා කියන එක සම්බන්ධ කරපුවම ගන්න වාක්‍ය දෙක මැදට කන්ජන්ක්ෂන් right ඊටු ටික අගටම ලියන්නේ right මට කියන්න අපිට සතුටුයි කියන්න කොහොමද කියන්නේ we are happy to we සතුටුයි කියන්නේ මොකද්ද කියන්නේ සතුටුයි we are කියන්නේ happy to say ආ we are happy to we are happy to say තව ඉතින් glad කියලා ගන්නත් පුළුවන් සතුටුයි කියන්න we are happy to say හරි we are happy to say අපිට සතුටුයි කියන්න කියලා කියන that කියන conjunction එක ගත්තම we are happy to say that අපි බලාපොරොත්තු වෙනවා මොකක්ද අපි We බලාපොරොත්තු we hope මොකක්ද we hope to පවත්වන්න hold තෑගි බෙදා දීම the prize giving ඔන්න වාක්‍ය කොටස් කරලා ලියා ගන්න අපිට සතුටුයි කියන්නේ we are happy to say that අපි බලාපොරොත්තු වෙනවා we hope to hold the prize giving right මට මේක ලියලා පෙන්නන්න මට සතුටුයි කියන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා පවත්වන්න ක්‍රීඩා උත්සවය ඉක්මනින් හදලා ලියන්න මට සතුටුයි කියන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා පවත්වන්න ක්‍රීඩා උත්සවය වෙන කවුරු කාට හරි ආරාධනා කරනවා චීෆ් ගෙස්ට් වශයෙන් ලියනවා වාක්‍යයක් මට සතුටුයි කියන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා පවත්වන්න ක්‍රීඩා උත්සවය කියලා කියන සම්බන්ධ කරලා තියෙන ගන්න කියලා වාක්‍ය මැද ඉලිවර්ලා ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න මට සතුටුයි කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා කියලා පවත්වන්න ක්‍රීඩා උත්සවය හොඳයි ගොඩක් අය ලියලා තියෙනවා දැන් ඉන්ෆෝමල් ලෙටර් එක අපිට ලකුණු ටික ගන්න දැන් ඔයා දන්නවා දැන් ෆෝමල් ලෙටර් එකත් ලකුණු ටික එකතු කරගන්නයි මේ හදන්නේ සර් ඕලෙවල් පේපර් එකට ඉන්ෆෝමල් ලෙටර් එකකුයි නෝමල් ලෙටර් එකකුයි දෙකක්ම එනවාද ඔව්
උදා සමහර පාරවල ෆෝමල් එනවා සමහර පාරවල ඉන්ෆෝමල් එනවා. හරි? ඔය දෙකෙන් කෝකේද කියලා කියන්න බෑනේ අපිට. දෙකක්ම ලියන්න එකම පේපර් එකේ නැති වෙයි. තෝරා ගැනීමක් කරන්න සමහර අවුරුදු ෆෝමල් එනවා සමහර අවුරුදු ඉන්ෆෝමල්. ඉන්ෆෝමල් අකවුන්ට් එක ලේසි ලියා. right. බලමු මේක ලියපු විදිය මට කියන්න බලන්න ඔයාලා. මට සතුටුයි කියන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා පවත්වන්න ක්‍රීඩා උත්සවය. Yes tell me. We are happy to say that we hope to hold the sport meet. Very good. Yes. අපිට කියන්න පුළුවන් මට සතුටුයි කියන්න. හරි. We are ඕනනම් happy කියලා ගන්නත් පුළුවන් සතුටුයි කියන සර් තවත් වචනයක් ලියන්නම් මෙතන. glad happy කියන එකටම සමාන වචනයක් ඔයා happy ලියවත් හරි. we are glad to say that මට කියලා. සතුටුයි මට තියෙන. sorry සර් මට කියලානේ තියෙන්නේ. මට සතුටුයි කියන්නේ එහෙනම් I am කියලා තියෙන්නේ. I am කියලා එන්න ඕනේ. මටනේ තියෙන්නේ sorry අපි නෙමෙයි. මට සතුටුයි කියන්නේ I am glad to say that. හරි? I am glad to say that අපි බලාපොරොත්තු වෙනවා. We hope. එහෙම නැත්නම් we expect. හරි? බලාපොරොත්තු වෙන hope කියන expect වෙනවා. We hope to පවත්වනවාට කියන්නේ hold. ක්‍රීඩා උත්සවයට මොකක්ද කියන්නේ? ක්‍රීඩා උත්සවයට මොකක්ද කියන්නේ? සමහරු ලියන්නේ මෙහෙම. ස්පෝර්ට් මීට්. මෙහෙමද? නෑ සර්. ක්ලාස් එකේ කිව්වම හැමෝම මම දන්නවා හරි ගුරුවරු පවා කියන්නේ මේ වචනේ. ගුරුවරු නෙමෙයි ළමයි පවා කියන්නේ ළමයි මේ 12 13 ඉන්න ඉංග්‍රීසි ලිටරචර් කරන ළමයි හරි ඉංග්‍රීසි පුළුවන් ළමයින්ට මෙහෙම කියන්නේ ක්‍රීඩා උත්සව ස්පෝර්ට් මීට්. මේක හරියද? එක ක්‍රීඩාවයිද තියෙන්නේ? දුවන්න විතරක් තියෙන්නේ? ඈ? ස්පෝර්ට් ෆෙස්ටිවල් නෑ. ක්‍රීඩා උත්සවේ නෙමෙයි ක්‍රීඩා උත්සවේ. ක්‍රීඩා කොටයි. ස්පෝර්ට්ස් මීට් ස්පෝර්ට්ස් මීට්. මතක තියාගන්න. වචනේ. ඔරේ කිව්වොත් එimhe ඉස්කෝලේ මේක තියෙන කාලේ කියන්නේ අපෝ ස්පෝර්ට් මීට් නෙමෙයි ස්පෝර්ට්ස් කියලා කියපන් කිය. එහෙමම කියන්නේ ඔයා හරි. right. එතකොට I am glad to say that we hope to hold the sports meet. මට සතුටුයි කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා කියලා පවත්වන්න ක්‍රීඩා උත්සවය. right. උදාට ඉතින් අවශ්‍ය දෙයක් මෙතන එහෙම සතුට ප්‍රකාශ කරලා ඒ ලියුම තුල ලියන්න පුළුවන් නම් හරි. ඔයා ලියන්න. ඒවා වෙනස් කරගන්න අවශ්‍ය විදිහට හරි. මේව කටපාඩම් කරලා තියාගන්න. right. එහෙනම් අපි කතා කරන්නේ body of the letter ආරම්භක වාක්‍ය ලියන්න ඉගෙන ගත්ත ලිපිය start එක මෙන්න සතුට ප්‍රකාශ කරන්න අපි ඉගෙන ගත්තා. We are happy to say that. We are glad to say that. I am ඔය කැමති දෙයකට ගන්න. right. ඊළඟ එක. body of the letter මේ B එකයි සාකච්ඡා කරේ. body of the letter එකේ C කොටස එනවා ලිපියේ කනගාටුව ප්‍රකාශ කිරීම. ලිපියේ කනගාටුව ප්‍රකාශ කිරීම. ආගේ O level paper එකේ ලකුණු 35ක් අරන් දෙන්නයි මේ පැටික් කරන්නේ. හරි දැන් මම 10 වසරෙන් උගන්ලා ඉවර කරනවා. 11 වසරේ ළමයින්ට දැනුයි උගන්වන්නේ. මොකද සර් මීට කලින් 11 වසරක් පටන් ගත්තේ නෑ. හරි. එයාලට ඒ නිසා දැන් උගන්වන්නේ 11 වසරේ. නමුත් ඔයා දැන් ඉඳන් එනවා පන්තියට 10 ඉඳන්. අය 11 මේව උගන්වන්නේ නෑ. චුටි රිවිෂන් එකක් ඕනනම් කරනවා මතක් වෙන්න. හරි පුනරීක්ෂණයක්. ඒ හැරෙන්නේ නැවත මෙහෙම පාඩම් වශයෙන් කරන්නේ නැහැ. හරි 11 වසර අලුතෙන් ළමෙක් ආවොත් ඒකට වෙනම කණ්ඩායමක් පටන් ගන්නවා. හරි වෙනම කණ්ඩායමක් පටන් ගන්නවා. ඒක නිසා මේ දේවල් හරියට ඉගෙන ගන්න කෙලින්ම O level exam එක ටාගට් කරලාමයි කරන්නේ. හරි O level exam එක ටාගට් කරලාමයි. නමුත් අය මේ 10 වසර ඔයා ඉන්නේ කියලා අඩුවෙන් ඉගෙනීමක් නැහැ. ඒකත් මතක තියන්න. අය මේ සම්පූර්ණ නෝට් එකමයි දෙන්නේ. කිසිම දෙයක් අඩු කරන්නේ නැහැ. හරි හරියටම ඉගෙන ගන්න. right C එක අපි ගන්නවා ලිපියේ කනගාටුව ප්‍රකාශ කිරීම. O level exam එකට යන්න ඉංග්‍රීසි තියෙන දවසට කලින් දවසේ term test එකට කලින් දවසේ මේ පොත බලන්න ඕනේ අනිවාර්යයෙන්. ලිපියේ කනගාටුව ප්‍රකාශ කිරීම. දුකක් ප්‍රකාශ කරන කනගාටුවක්. right
වාක්‍ය ගම්මේ ආකාරයෙන් අපිට කනගාටුයි කියන්න මේ කර්මාන්ත ශාලාව විනාශ කරමින් ඉන්නවා කියලා අපිට කනගාටුයි කියන්නේ මේ කර්මාන්ත ශාලාව විනාශ කරමින් ඉන්නවා කියලා අපේ පරිසරේ කර්මාන්ත ශාලාවක් තියෙනවා ඔයාලගේ පැත්තේ ඒකෙන් පරිසර දූෂණය සිද්ධ වෙනවා හරි ඒකේ අධ්‍යක්ෂකට ලියනවා ලියුමක් හරි ලියනවා ලියුමක් අපිට කනගාටුයි කියන්නේ මේ කර්මාන්ත ශාලාව විනාශ කරමින් ඉන්නවා කියලා අපේ පරිසරේ right පුතාලා වාක්‍ය දෙකයි බය වෙන්න එපා දිග වාක්‍යයක් වුණා එකක් තමයි අපිට කනගාටුයි කියන්න අනිත් එක මේ කර්මාන්ත ශාලාව විනාශ කරමින් ඉන්නවා කියලා කියන කන්ජන්ක්ෂන් එකෙන් සම්බන්ධ කරලා තියෙන්නේ ලක්තා කන්ජන්ක්ෂන් එක වාක්‍ය මැද අපිට කනගාටුයි කියන්නේ මේ කර්මාන්ත ශාලාව විනාශ කරමින් ඉන්නවා කියලා අපේ පරිසරය right කොහොමද ලියන්නේ අපිට සතුටුයි කියනනම් we are happy to say අපිට කනගාටුයි කියනනම් we are sad to say We are sad to we say. are sad to say කියලා ගන්න පුළුවන් හරි එහෙනම් we are sorry to say කියලා උනත් කියන්න පුළුවන් we are sorry to say කියලා උනත් කියන්න පුළුවන් we are sad to say කියලා කියන ගත්ත පුතා කන්ජන්ක්ෂන් එක වාක්‍ය මැදට that we are sad to say that මේ කර්මාන්ත ශාලාව විනාශ කරමින් ඉන්නවා කියදි ටෙන්ස් එක කියන්නේ present Simple future. present Simple continuous future. present continuous කර්මාන්ත විනාශ කරමින් ඉන්නවා හරි මේක සබ්ජෙක්ට් එකක් වශයෙන් ගන්න මේ කර්මාන්ත ශාලාව කියන පුද්ගලයාගේ නමක් IVU දෙ නෙමෙයි වුණාට මේක නිකන් මේ විනාශ කරන ක්‍රියාවලියට කරන කෙනා තමයි මෙයා මේ කර්මාන්ත ශාලාව. මේක සබ්ජෙක්ට් මේ verb තියෙන්නේ. ඒතර මේ කර්මාන්ත ශාලාව විනාශ කරමින් ඉන්නවා. හරි present continuous. මේ කර්මාන්ත ශාලාව this factory විනාශ කරමින් ඉන්නවා is destroying present continuous වලින් තියෙන්නේ. is destroying අපේ පරිසරය environment we are sad to say that this factory is destroying our environment අපිට කනගාටුයි කියන්න මේ කර්මාන්ත ශාලාව විනාශ කරමින් ඉන්නවා කියලා අපේ පරිසරය we are sad to say that this factory is destroying our environment right තව එකක් අපි ලියමු අපි ලියනවා අපිට කනගාටුයි කියන්න අපිට ත්‍යාග ප්‍රදානෝත්සවය කල් දාන්න වෙනවා කියලා ඊළඟ මාසෙට ඔයා ප්‍රින්සිපල් කෙනෙක්ට ඔය වෙන ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක්ට ලෙටර් එකක් ලියුවා මෙන්න මෙදාට එන්න ප්‍රයිස් ගිවින් එකට කියලා. හදිසියෙම කරන්න වෙන්නේ නැහැ ප්‍රයිස් ගිවින් එක. හරි කොරෝනා ප්‍රශ්නෙත් එක්ක කල් දාන්න ඕන. එයාට ආපහු ඉක්මනට ලියුමක් ලියනවා ඔයා කල් දාන්න වෙනවා කියලා. නැත්නම් එයා එදාට එනවනේ. හරි එයා එදාට එනවනේ ප්‍රයිස් ගිවින් නැහැ ඒතකොට. නිසා කල් දාන්න වෙනවා කියලා දානවා. අපිට කනගාටුයි කියන්න අපිට ත්‍යාග ප්‍රදානෝත්සවයේ කල් දමන්න වෙනවා කියලා ඊළඟ මාසෙට
කෙනෙක් අහලා තියෙනවා මේ වාක්‍ය පැසිව් වොයිස් වලින් ලියන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම ඔය පුතේ පැසිව් වොයිස් ලියන්න පුළුවන්. We are sad to say that our environment is destroyed by this factory කියලා ලියන්න පුළුවන්. Is being destroyed by this factory කියලා ලියන්න පුළුවන්. right ලියන්න බලන්න පුළුවන් අය මෙන්න මේ දෙවෙනි වාක්‍යය. කල් දමන්න වෙනවා සිද්ධ වෙනවා කියන වචනේ helping verbs එකට තේගෙනවා. have to කියලා කියන්නේ. can could may might should have to has to එහෙම ඉගෙනනවා. have to කියලා කියන්නේ. have to postpone කල් දමන්න වෙනවා. හරියටම ලියලා මැසේජ් එකක් දාන්න finish කියලා. right try එකක් දෙන්න පුතාලා නිවැරදිව ලියන්න. මෙතනත් වාක්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි අපිට කනගාටුයි කියන්න කියන එක. ඊට පස්සේ අපිට ප්‍රධාන ත්‍යාග ප්‍රධානෝත්සවයේ කල් දමන්න වෙනවා කියලා. ත්‍යාග ප්‍රධානෝත්සවයට කියන්නේ ප්‍රයිස් ගිවිං කියලා. අත වාක්‍ය මැද කියලා. right ලියපු අය කියන්නේ අපිට කනගාටුයි කියන්න අනිවාර්යයෙන්ම ලියන්න පුළුවන් හැමෝටම කියන්න කොහමද? We are sad to say that. right ඔව් ඒ කටපාඩම් කරලා තියාගන්න. We are sad to say that. We are sad to say that. අපිට ත්‍යාග ප්‍රදානෝත්සවයේ කල් දමන්න වෙනවා කියලා. කියලා ලියුවා. අපිට ලියපයි කියන්නේ. මේක ලියන්න පුළුවන් වෙච්ච කෙනෙක් කියන්න වාක්‍ය කොහොමද කියන්නේ? ඔව් කවුරුත් නැද්ද? තමයි 200කට ආසන්න ප්‍රමාණයක් කියනවා මේ වාක්‍ය කියන්න බැරිද? අපිට ත්‍යාග ප්‍රදානෝත්සවයේ කල් දමන්න වෙනවා. පුළුවන් පුතාලා කියන්න කවුරු හරි. We have to postpone the prize giving this month. very good. oh next month oh අපිට ත්‍යාග ප්‍රදානෝත්සවයේ කල් දමන්න වෙනවා. we are sad to say that ගත්ත අපිට කියන්නේ we කල් දමන්න වෙනවා කියන්නේ සිද්ධ වෙනවා කියන්නේ have to. we have to කල් දමන්න postpone. we have to postpone the prize giving. We are sad to say that we have to postpone the prize giving to the next month. ඊළඟ මාසයට to the next month. ලියාගන්න ලිවෙනත් we are sad to say that we have to postpone the prize giving to the next month. සතුට ප්‍රකාශ කරන්නම් I am happy to say that කියලා. කනගාටුව ප්‍රකාශ කරන්න I am sad to say that. Onnam we are happy to say that. We are sad to say that. Right. මේ ටික ඔයාට දෙන ලෙටර් එකට අනුව පුතා හදලා ලියන්න. හරි හදලා ලියන්න. මේ හරියට පිළිවෙලට ගන්නන්නේ හරියට මේක ගන්න ඔය නෝට් එකට සමාන නෝට් එකක් හොයාගන්න හරිය අපහසුයි. මටත් පුළුවන් මෙන්න ෆෝමල් ලෙටර් වල ස්ට්‍රක්චර් එක මෙන්න පාස් පේපර් එක ආපු ලියුමක් දැන් ලියන්න කියලා කියන්නේ. එහෙම නෙමෙයි. සර් මේ කියලා දෙනවා ඇතුලේ ලියන්න පුළුවන් වාක්‍ය පවා ඔයාලට. හරි. ලෙටර් එක තුල ලියන්න පුළුවන් ඒවා පවා කියලා දෙනවා. මම දන්නවා ගොඩක් පන්තිවල හරි දැන් ඉස්කෝලේ උනත් ඔයාලට කියන්නේ නැත්නම් මෙන්න ස්ට්‍රක්චර් එක මෙන්න ෆෝමැට් එක. දැන් ලියන්න ෆෝමල් ලෙටර් එක. එහෙම කිව්වට ඔයාලට බෑ. හරි. මේ වරිමෙන් හොඳට සර් උගන්වන්න ඕන නිසා තමයි මේ මැද තියෙන කොටස් ටික පවා ඇනලයිස් කරලා කියලා දෙන්නේ ලියා ගන්න. හරි? හරියටම ලියන්න. right උදාහරණ නම් what the Pricing giving the
උතන අරන එන්නේ prize giving නේ even prize in නෙමෙයි prize නේ we are exactly like prize giving හරි prize in giving කියන්නේ prize giving කියලා කියන්නේ prize giving තර මතක තියාගන්න දැන් කතා කරා ලිපියේ topic එක ලියන ආකාරය පැහැදිලි ඔයාලට ඊට පස්සේ body of the letter වල කතා කරා start එක ගන්න විදිය සතුට ප්‍රකාශ කරන විදිය කනගාටුව ප්‍රකාශ කරන විදිය සර් මේ postpone එකේ ed එනවද? නෑ ed එන්නේ නෑ හරි to වලින් පස්සේ පුතේ ක්‍රියාපදයක් આવොත් මේ මූලික ස්වරූපයෙන් තියෙන postpone d එකක් එන්නේ නෑ කල් දැම්ම නෙමෙයි කියන්නේ කල් දමන්න එහෙම ගැටලුවක් තියෙනම් අහගන්න මගේ හරි මම හිතනවා මේ ක්‍රමේ ඊටාම් පැහැදිලි හැමෝටම තේරුම් ගන්න මේ කියන දේ මට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල ටිකක් අවශ්‍යයි මේ 10 වසරේ ඉඳන් යන ළමයින්ගේ 11 වසරේ අය නම් දැන් මේ පාරේ ඉඳලා 11න්මයි යන්නේ නමුත් 10 වසරේ නම් මෙයාලා ආවනේ අර හොඳ රිසර්ච් එකක් අවශ්‍යයි ඒක නිසා හරියටම බැට්ටික් කරන්න ඕනේ හරි ඒ ලෙවල් පන්තිනේ ඉතින් මෙච්චර කල් කර හිටියේ රතුගමසකින් බේරෙන්න බැරුවට තමයි 9 10 11 පටන් ගත්තේ ඔයා ඒක දන්නවා හැබැයි ඉතින් පටන්ගෙන වැඩි කාලයක් ගියේ නැහැ හරි හොරණ තියෙන වැඩිම ළමයි ප්‍රමාණයක් සම්බන්ධයෙන් ඉංග්‍රීසි පන්ති බවට පත් වුණා අපේ ක්ලාස් එක හරි ප්‍රධාන ළමයි මම හිතන්නේ 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා 10 වසරේ දැන් ක්ලාස් එකට දැන් මේක ලයිව් එකට මෙච්චරයි සම්බන්ධ වෙන්නේ රෙකෝඩින් එකත් අහන පිරිසක් ඉන්නවා හරි ඒක නිසා මට අනිවාර්යෙන් හොඳ දිග රිසර්ච් ෂීට් එකක් ගහන්න තියෙන්න ඕනේ O level ප්‍රතිඵල හරි සා ඒකේ කොටස්කාරය වෙන්න ඕනේ ඔයාලා හරි මම උපරිමයෙන් උගන්වනවා ඔයා හොඳම ප්‍රතිඵලයක් දාන්න ඕනේ A B අනිවාර්යෙන් ඉංග්‍රීසි වලට තියෙනවා හරි මම A level පන්ති වල නම් දැන් මේ පාර වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්නවා මම දැන් ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙන ජෙනරල් ඉංග්‍රීසි ක්ලාස් එක අපේ විදුල ආයතනයේ තමයි තියෙන්නේ හරි මගේ ජෙනරල් ඉංග්‍රීසි ක්ලාස් එකේ කියන්නේ ලංකාවේ ඉතර ළමයි ප්‍රමාණයක් නැහැ ජෙනරල් ඉංග්‍රීසි වලට උසස් පෙළ ඔයාලා බලන්න අයියලා අක්කලත් එනවාද මගේ ක්ලාස් එකට ඉතින් A level පන්ති වල ප්‍රතිඵල මීට පෙර ආපු ළමයින්ගේ හොඳම ප්‍රතිඵල අරන් දීලා තියෙනවා හරි දිග රිසර්ච් ෂීට් ගන්නවා ප්‍රතිඵල ආපුවම ඒ ළමයිගේ ප්‍රතිඵල දාලා ඒ වගේ O level උත් මට මේ අවුරුද්දේ නෙමෙයි ළඟ අවුරුද්දේ ලියන අය ඉන්නවනේ හරි ළඟ අවුරුද්දේ කියන්නේ ඔයා මේ අවුරුද්දේ ලියන අය ජනවාරි වල ලියන්නේ හරි ඔයාත් ඒ අවුරුද්දේම දෙසැම්බර් හරි ලියයි හරි එතකොට ඔයාලගේ ප්‍රතිඵලත් මට දිග රිසර්ච් ෂීට් එක නමත් එක්ක ගහලා දාන්න තියෙනවා හරි ඒක නිසා අනිවාර්යෙන් හොඳට වැට්ටික් කරන්න හරි 9 වසරයටත් මේවා දුන්නන්නේ කියලා අහනවා නෑ 9 වසරට නම් මේවා නෙමෙයි 9 වසරේ චුට්ටක් මෙච්චරම ඇඩ්වාන්ස් වෙන්නේ නැහැ හරි ටිකක් අඩුවෙන් උගන්වන්නේ 9 වසරයට 10 11 වසරයට මේ උගන්වනවා මොකද එයාලා 10න් හිටියේ නෑනේ දැන් උගන්වන්න එපේ කොහොම හරි මම එයාලට 10ට ක්ලාස් එකක් කරේ නෑනේ හරි මම 10 වසරේ ඉගෙන ගත යුතු දේවල් හරි මම හිතන විදියට සමහර ගුරුවරු මේවා 11න් A level වලින් තමයි උගන්වන්නේ ඔයා මගේ A level පන්තිය තාම නම් මීට වඩා තව චුට්ටක් ඇඩ්වාන්ස් කරලාම උගන්වනවා හරි ඔයා මන් දන්නවා වෙන පන්තියක නම් මේ විදිහට ඉගෙන ගන්නේ නැහැ A level වලින් මගේ පන්තිය තමයි ඉගෙන ගන්න ආවොත් හරි නමුත් දැන් O level පන්තිත් සර් පටන් ගත්තනේ හොරන විතරක් හරි 9 10 11 දැන් එතකොට ඔයාලට දැන් මම මේ දේවල් ඉගෙනගෙන යන්න හරි අය 11න් සාකච්ඡා කරන්නේ 11න් සාකච්ඡා කරන්නේ 10න් පමණයි හොඳට මේක ඉගෙන ගන්න මේ නෝට් එක පැහැදිලිව තියාගන්න කෙනෙක් අහනවා එක්වයිනස් එකට යන්න පුළුවන් O level වලින් ඉවර කරාට පස්සේද O level වලින් පස්සේ යන්න පුළුවන් හරි වහිනවා සර් සිග්නල් නැහැ ඈ හොරන පැත්තට වහිනවද සර්ට් නම් වැස්ස නැහැ හොරන පැත්තට වහිනවද ඔව් සර් ඔව් සර් හොඳටම is it raining ඔව් සර් ඔව් සර් අයියෙන් වහිනවද කියලා කොහොමද දන්නවද දාන්න heavily කියලා අහන්නත් පුළුවන් හයියෙන් හොඳට වහිනවද කියලා is it raining මෙහෙම අහන්නේ කොහොමද cats and dogs is it raining cats and dogs කියලා මේ බල්ලෝ පූසෝ
මේ අහසින් බිමට වැටෙනවද කියලා එහෙම නෙමෙයි අහන්නේ වැස්සත් එක්ක. හරි? හයියෙන් වහිනවද? හරි කොහමද අහන්නේ? Is it raining cats and dogs කියලා. මතක තියාගන්න. cats and dogs කියන්නේ හයියෙන් කියන අදහස. heavily කියන එක. දැඩිව හයියෙන් වහිනවද කියලා ඉගෙන ගන්න. කැඩි ඇහෙන්නේ සර් සිග්නල් නැහැ. රයිට්. එහෙනම් මේකත් ලියාගෙන අපි තව ටිකෙන් වැට් ටික අවසන් කරමු. තව චුට්ට වෙලාවයි තියෙන පැය භාගයෙන් එක දිගට වැට් ටික කරගෙන ආවනේ. රයිට්. පුතාලා මේ ටිකත් අහගන්නකෝ. හරි? එහෙම සම්බන්ධ වෙන්න බැරිම කෙනෙක් ඉන්නවා රෙකෝඩින් එක අහන්න. හරි? දැන් සාකච්ඡා කරේ body of the letter වල start එක ගන්න විදිය, සතුට ප්‍රකාශ කරන විදිය, අනගාටුව ප්‍රකාශ කරන විදිය, ඒ වගේම තමයි අවසානට අපි ඉගෙන ගන්නවා ප්‍රකාශ කළ හැකි විධිමත් වාක්‍ය. තවත් ඔයාට ප්‍රකාශ කරන්න පුළුවන් විධිමත් වාක්‍ය. ඒ කියන්නේ මෙන්න මේ වගේ දේවල්. විධිමත් වාක්‍ය අපි මෙහෙම ගමු. ලිපියේ විමසීම් කරන ආකාරය. එයා ගන්න ඊළඟ එක A B C D නේ. ලිපියේ විමසීම් කරන ආකාරය. ලිපියේ විමසීම් කරන ආකාරය. D එක. ලිපියේ විමසීම් කරන ආකාරය. ඔයා බැංක් ලෝන් එකක් ඉල්ලනවා කරන බැංකුවේ මැනේජර්ගෙන් ඔයාට දැනගන්න වෙනවා විමසීමක් කරන්න වෙනවා මම කැමතියි දැනගන්න මේ දවස්වල පවතින පොලිය ගැන ලියන්න මට දැනගන්න සලස්වන්න පොලිය ගැන ඔයාලගේ බැංකුවේ ණයක් ගද්දි පොලියක් එකතු වෙනවා අන්න ඒ වගේ විමසීම් කරන ආකාරය රයිට් බලමු වාක්‍ය කීපයකින් පුතා පළවෙනි එක මම දැනගන්න කැමති මම දැනගන්න කැමති පොලිය ගැන මේ බැංක් එක මැනේජර් කෙනෙක්ට ලියන්න ආ කැමතියක් දාගන්න එතන මම දැනගන්න කැමති වාට අවශ්‍ය එකක් දාගන්න පුතාලා හෙට පාන්දර ක්ලාස් එක කරන්නේ නැහැ සතියක් කර සතියක් පාන්දර ක්ලාස් එක කරන්නේ හරි ගිය සතියේ ඉරිදා ක්ලාස් එක කරා මේ සතියේ පාන්දර ක්ලාස් එක නැහැ ඊළඟ සතියේ ඉරිදා ක්ලාස් එක තියෙනවා හරි සතියක් අර සතියක් කරන්නේ මොකද දන්නවද මේ පාර ඒ ලෙවල් ලියන අයියලා අක්කලා ඉන්නවා එයාලගේ එක චුට්ටක් වැඩිපුර කරන්න ඕනේ ක්ලාස් එක හරි ඔයාලට තව 11 කල් තියෙනවානේ හරි සතියක් අර සතියක් මම ක්ලාස් එක කරනවා හරි ඉරිදා ක්ලාස් එක හරි පාන්දර එක මම දන්නවා ගොඩක් අය කැමති සම්බන්ධ වෙන්න පන්තියට පාන්දර වුණත් නැගිටලා සම්බන්ධ වෙනවා මහන්සිලා හොඳයි ඒක අගය කරනවා සර් ඒ කැමැත්තක් දැක්වීම පන්තියට එහෙම පාන්දර වුණත් සම්බන්ධ වෙන්න හරි නමුත් ඉතින් අපි මම චුට්ටක් අනිත් පන්ති ටිකත් බැලන්ස් කරගන්න ඕනේ නිසා නැත්නම් එයාලා මට බයිනවා අනේ අපිට කරන්නෙත් නැහැ සර් ක්ලාස් එක දැන් 10 11 පටන් අරගෙන එයාලට විතරක් මූලිකත්වය දෙනවා කියලා ඒ ලෙවල් ළමයි පොඩි මේ කතාවක් දානවා මට එහෙම හරි කියනවා මට මැසේජ් දානවා මෙහෙමයි දැන් සර් 9 10 11 කරන පටන් අරගෙන ඒ නිසා අපිට චුට්ටක් කරනවා අඩුයි නේද හරි අපේ එක ඒ නිසා මම තීරණය කරා සතියක් කර සතියක් අපේ එක්ස්ට්‍රා ක්ලාස් එක අමතර පන්තිනේ සෙන්සුරාදා ක්ලාස් එක ස්ථිරව සර් කරනවා හරි ටියුට් ක්ලාස් එකක් දැන් ඊයේ පොයි නිසා කරේ නැහැ ටියුට් ක්ලාස් එකක් කරනවා හරි අනිත් ක්ලාස් එක මේ එක්ස්ට්‍රා ක්ලාස් එක සතියක් කර සතියක් කරනවා හරි රයිට් අද දැනගන්න කැමති පොලිය ගැන කොහොමද කියන්නේ මම දැනගන්න කැමති පොලිය ගැන අර කියන්න පුළුවන් I would like to know I would like to know කියලා ගන්නවා මම දැනගන්න කැමතියි කියන්නේ පොලිය ගැන කියන්නේ ඒක හදාගන්න about ගැන කියන්නේ about පොලියට කියන්නේ interest I would like to know about interest මම දැනගන්න කැමති පොලිය ගැන I would like to know about interest කරුණු ඔය ලිපියේ විමසීම් කරන ආකාරය තව ඔයාට කියන්න පුළුවන් කරුණාකරලා මට දැනගන්න සලස්වන්න කරුණාකරලා මට දැනගන්න සලස්වන්න පොලිය ගැන හරි කැමතියක් දාගන්න කරුණාකරලා මට දැනගන්න සලස්වන්න කරුණාකරලා මට දැනගන්න සලස්වන්න එතකොට අපිට කියන්න පුළුවන් ඒක please let me know
Please let me know about the interest in your bank. මේ කරුණාකර මට දැනගන්න සලස්වන්න කියලා. Please let me know. තවත් ආකාරයක් කියලා දෙන්න. කරුණාකරලා මට දැනුවත් කරන්න. කරුණාකරලා මට දැනුවත් කරන්න. Please educate me. දැනුවත් කරනකොට educate කියලා කියන්නේ. Please educate me. ඔයාලට කැමති එකක් ලියා ගන්න. සරලවම ගත්තොත් මට ඕනේ දැනගන්න. මට ඕනේ දැනගන්න. I want to know. I want to know. මෙන්න විමසීම් කරන ආකාරය කැමති එකක් මතක තියාගන්න. මම දැනගන්න කැමති. I would like to know. කරුණාකරලා මට දැනගන්න සලස්වන්න. Please let me know. කරුණාකරලා මට දැනුවත් කරන්න. Please educate me. මට ඕනේ දැනගන්න. I want to know. යමක් විමසන ආකාරය. Right. Have you all finished writing? ලියාගෙන ඉවරයිද? Yes, sir. හැමෝම? හරි. එහෙනම් පුතේ ඔන්න යමක් විමසන්න. මේ වගේ වාක්‍ය ටිකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. right. අපි එනවා අවසාන දෙයට අවසාන කරන ආකාරය ලියුමේ. අවසාන වාක්‍ය ලියාගන්න එක. හරි. informal letter වල ලස්සන වාක්‍ය ගොඩක් සර් කියලා දුන්නා. shall cross with fond love to amma and rest at home. ඔය වගේ වාක්‍ය. I am stopping for now. May the triple gem bless you. හරි. නමුත් අපිට ෆෝමල් ලෙටර්ස් වල ওই දේවල් කියන්නේ නෑ. සල්සයි බුක් ෂොප් එකේ මැනේජර් ලියුමක් ලියද්දී ඔයා ලියන්නේ shall cross with fond love to amma and rest at home කියලා. එහෙම ලියන්න බෑ. හරි. ඒක නිසා අපි මෙන්න මේ ආකාරයෙන් අවසන් කරන්නේ. right. දැන් අපි A එක කතා කරේ මොනවද? ලිපිය ස්ටාර්ට් එක. B කතා කරා සතුට ප්‍රකාශ කරන ආකාරය. C කතා කරා කනගාටුව. D විමසීම් කරන ආකාරය. E එක ලියාගන්න. ලිපිය අවසන් කරන ආකාරය. ලිපිය අවසන් කරන ආකාරය. විශේෂයෙන්ම ආකාර දෙකක් තියෙනවා. කටපාඩම් කරලා තියාගන්න. You should by heart them. මේ ලියන වාක්‍ය දෙක කටපාඩම් කරලා තියාගන්න ඕනේ. හරි? ලියාගන්න. පළවෙනි එක. අපි ඔබට කෘතඥ වෙනවා. අපි ඔබට කෘතඥ වෙනවා. ඔබට පුළුවන් නම් අවධානය යොමු කරන්න. අපි ඔබට කෘතඥ වෙනවා. ඔබට පුළුවන් නම් අවධානය යොමු කරන්න. සර් මේකෙන් පස්සේ නවත්තනවද අපිට හොඳටම ගොරවනවා ප්ලීස්. සර් වහිනවා. තාමත් වහිනවද හොරනට? ඇත්තමද කියන්නේ හැමෝම එකට Yes. මේකෙන් පස්සේ මම අවසන් කරන්නම්. මේ ටික ලියාගමු. තව එක වාක්‍යයක්. අපි ඔබට කෘතඥ වෙනවා. ඔබට පුළුවන් නම් අවධානය යොමු කරන්න.
හරි අවධානය යොමු කරන්න මගේ ප්‍රශ්නය ගැන කියලා ඕනනම් දික් කර ගන්න පුළුවන්. නැත්නම් මේ කාරණාව සම්බන්ධ කොහොම හරි අවසානට මේක ලියන්න පුළුවන්. අපි ඔබට කෘතඥ වෙනවා ඔබට පුළුවන් නම් අවධානය යොමු කරන්න. right? කියන්න පුළුවන් මේක we would be grateful ලියාගන්න පැහැදිලිව කටපාඩම් කරලා තියාගන්න. We would be grateful. We would be grateful to you if you could we would be grateful to you if you could pay your attention ඔබේ අවධානය your attention රාජකාරී ලියුමක අවසානයේ වාට ලියන්න පුළුවන් අපි ඔබට කෘතඥ වෙනවා ඔබට පුළුවන් නම් අවධානය යොමු කරන්න. We would be grateful to you if you could pay your attention. right තව එකක් අපි ලියමු මෙහෙම. අපි තා කැමැත්තෙන් බලා සිටිනවා ඔබෙන් පිළිතුරක් ලැබෙන තුරු. අපි තා කැමැත්තෙන් බලා සිටිනවා ඔබෙන් පිළිතුරක් ලැබෙන තුරු. මේක කටපාඩම් කරලා තියාගන්න ඕනේ වාක්‍ය මේවා. At the end of the formal letter you can write down we are looking forward. We are looking forward. We are looking forward to hearing from you. To hearing from you. We are looking forward to hearing from you. අර informal letters වල වගේ ඉතින් ලස්සන වාක්‍ය නෑ. ඒ වගේ අවසානට ලියන්න පුළුවන්. අපි ඔබට කෘතඥ වෙනවා ඔබට පුළුවන් නම් අවධානය යොමු කරන්න. අපි තා කැමැත්තෙන් බලා සිටිනවා ඔබෙන් පිළිතුරක් ලැබෙන්න. Sir, ඔව් කියන්න. sir, ඔතෙන්ට favorable reply කියලා දාන්න පුළුවන්ද? I am looking forward a favorable reply from you කියලා කියන්නත් පුළුවන්. එහෙමත් හරි. A favorable reply. That is also correct. මෙහෙම කියන්නත් පුළුවන්. right මෙහෙමයි. මම formal letter එකක් ලියන්න මෙන්න ඉගෙන ගත්තා. හරි start එක ගන්න format එක ACL ඉගෙන ගත්තා. WhatsApp group එකට මම එවනවා past paper එක තියෙන තිබ්බ past paper එක ආපු formal letter එකක්. හරි ඔයා තනියම මේක ලියන්න try එකක් දෙන්න ඕනේ. මම වචන ටිකක් එවන්නම්. පුළුවන් නම් වාක්‍ය ටිකක් හදලා එවන්නම්. ඒ ටික translate කරලා මට එවන්න බලන්න. හරි WhatsApp group එකට මම එවනවා. අද ඒක දෙන්න ඉතින් දැන් වෙලා මදිට වහිනවා කියනවනේ කට්ටිය. හරි අනේ සර් හොඳටම වහිනවා. හරි ඒ නිසා මම මේ ඒක නම් WhatsApp group එකට එවන්නම්. ඒ වගේම තමයි text book එකෙත් මේ විශේෂ activities වගේක් තියෙනවා කරන්න. මුළු text book එකම කරේ නැති වුණාට පුළුවන් නම් text book එකේ මෙන්න මේ activity එක කරන්න prepositions වලින් O level exam එකට එනේවමයි කරන්නේ අපි. ඒ text book එකේ ඔක්කොම පාඩම් කියවන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් ටික පමණයි කරන්නේ. කමක් නැහැ නේ එහෙමනේ. හරි text book එකේ අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් කරොත් ඇද්ද නැත්නම් මුළු පොතම කියවන්න ඕනේද? බලන්න ඔයාගේ අදහස කියන්න බලන්න. කමක් නැහැ sir. කමක් නෑ සර්. ඔයාලේ text book එක කරන නිසා මම වැඩි වෙලාවක් O level exam එකම target කරලා කරනවා. ඒවා අනිවාර්යෙන් ඉන දේ. ඒවා අනිවාර්යෙන්. නමුත් ඉස්කෝලේ අච්චු පොතේ 10 වසරේ දෙවෙනි පාඩම කියෙව්වා කියලා ඒකෙන් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ගණන් වල මේ කුලක පාඩමෙන් ප්‍රශ්නයක් එනවා ඔයාට. නමුත් ඉස්කෝලේ text book එකේ තියෙන ඔයාගේ 10 වෙනි පාඩමෙන් ප්‍රශ්නයක් එහෙම එන්නේ නැහැ පුතේ. නමුත් text book එකේ අත්‍යවශ්‍ය කොටස් වගේක් තියෙනවා. ඒ දේවල් ටික පමණක් කරන්න. හරි? ඒක ඔයාගේ හොඳට ගන්න වැඩි වෙලාවක් වැය කරන්නේ grammar ටික සහ O level paper එක target කරලා. අපි අවසාන අරමුණ ඒකක් ගන්න නෙමෙයි. ඉස්කෝලේ අච්චු පොත කියවලා ඉවරනා කියලා ඒකක් එන්නේ නැහැ. හරි. නිසා ඒ විදිහටයි plan කරලා තියෙන්නේ. පුළුවන් අය ඉස්කෝලේ text book එකේ පිටු අංක 63 page 63 වල activity 12 13 homework කරන්න. activity 12 and 13 හරි. right
ඒ වගේම මොනවා හෝ ගැටලුවක් තියෙනවා නම් සර්ගේ WhatsApp number එකට message එකක් දාන්න. අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් name එකයි grade 10 කියලායි මෙන්න මේ number එකට message එකක් දාන්න. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් පන්ති මොනවා හරි මේකට සම්බන්ධව message එකක් දාලා මම දැනගන්න පුළුවන්. right. තාමත් වහිනවනේ? දැන් හොඳට වහිනවා හරි. එහෙනම් කමක් නැහැ. විනාඩි 15ක් විතර තව තියෙන්නේ. එක දිගටම වැට්ටික් කරගෙන ආවනේ 10 ඉඳන්. අද 10 මාරිද? right. එහෙනම් පුතා හෙට පාන්දර ක්ලාස් එක නෑ. සිකුරාදා ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අනිවාර්යෙන්. ඒකේ තමයි එක්සෑම් එකට ඔයාව ප්‍රශ්න වලට ලියන විදිය පුරුදු පුහුණු කරන්න. right. එහෙනම් good morning to you. Have a nice day. See you next day. Bye, sir. Bye. Goodbye, sir. Thank you, Goodbye. sir. Bye, sir. Thank you, sir. Bye. Good morning, sir. Goodbye, Good sir. afternoon, sir.